සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ සියලුම දෙනාට. මම අද කතා කරන්න යන්නේ probability කියන නැත්නම් සම්භාවිතාව කියන පාඩමේ දෙවෙනි කොටස. අපේ ඉන්න 6 වෙනි පාඩමේ දෙවෙනි කොටස. හරි. අපි ඉදිරියට යමු. probability. probability කියන එක මම පළවෙනි වීඩියෝෙන් කතා කරා probability වලට අදාළ පළවෙනි වීඩියෝ එක කතා කරා. probability එක 0 සහ 1 කියන අගයන් අතර තමයි අගයක් ගන්නෙ. එතකොට නිශ්චිතවම සිදුවන සිද්ධියක සම්භාවිතාව එක ලෙසද නිශ්චිතම සිදු නොවන නිශ්චිත වශයෙන් සිදු නොවන සිද්ධිවල සම්භාවිතාව බිඳුව ලෙසද ගන්නවා කියලා මම කිව්වා. එතකොට මේ බිඳුව සහ එක අතර අගයක තමයි මේ සම්භාවිතාව කියන අගය විචලනය වෙන්නේ. ඔයගොල්ලන්ට ගාණක් හදනකොට බිඳුවට අඩු හෝ එකට වැඩි ගාණක් ආවොත් එහෙම පිළිතුර වැරදි කියලා පිළිගන්න වෙනවා. එතකොට හොඳට මතක තියාගන්න බිඳුව සහ එක අතර අගයක් තමයි සම්භාවිතාව පවරා ගන්නේ. ඊට පස්සේ අපිට සම්භාවිතාව සොයන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. එතකොට මේ සඳහා විවිධ approaches ඇවිල්ලා තියෙනවා. මේ approaches තමයි classical approach, relative frequency approach, subjective approach සහ axiomatic approach කියන approach ටික මේ කින එක ගැන අපි කතා කරමු. මේ පාඩමෙත් මුල ටික යම්කිසි theory කොටසක් තියෙනවා. මම ඒ ටික ඉක්මනින් ඉවර කරලා ඉතාමත් වැදගත් ගණිත ගැටලු ටිකක් විසඳන්න වැඩි කාල වේලාවක් ගන්නවා. හරිද? එතකොට classical approach කියන එක. classical approach එක හරහා අපි සොයන්නේ mutually exclusive. නැත්නම් අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර සහ equal likely outcomes තියෙන සිද්ධිවල සම්භාවිතාවන් තමයි මේ classical approach කෙනෙක් ගන්න. හොඳට මතක තියාගන්න mutually exclusive සහ equally likely. mutually exclusive කියන්නේ අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර නැත්නම් කුලක ඡේදනයක් නැත mutually exclusive වල. මම පළවෙනි වීඩියෝෙන් කතා කරා. ඒකින්ද මම වැඩිපුර විස්තර කරන්න යන්නේ නැහැ. equal likely කියන්නේ සෑම නිරීක්ෂණයක්ම සෑම outcome එකකටම ලැබෙන්න සමාන සම්භාවිතාවක් තියෙනවා. ඒවා කලින් වීඩියෝෙන් කතා කරා. මම වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. ඒකින්ද අපි ගමු. එතකොට මේ classical approach කරා තව දෙයක් තමයි අපිට classical approach කරා සම්භාවිතාව යම්කිසි පරීක්ෂණයක් කරන්න යම්කිසි රැන්ඩම් එක්ස්පෙරිමන්ට් එකක් කරන්න කලින් කියන්න පුළුවන්. එතකොට මේ ක්ලාසිකල් අප්‍රෝච් එකේ ලක්ෂණ තුනයි. මේක රැන්ඩම් එක්ස්පෙරිමන්ට් එකකින් වෙන්නත් ඕන, රැන්ඩම් එක්ස්පෙරිමන්ට් එකක් වෙන්නත් ඕන. ඒ වගේම mutually exclusive වෙන්නත් ඕන, equally likely වෙන්නත් ඕන. හරිද? එතකොට තමා මේ ක්ලාසිකල් අප්‍රෝච් එක අපි යොදාගන්නේ. හරිද? එතකොට තව දෙයක් තමයි මේකේ සම්භාවිතාව යම්කිසි රැන්ඩම් එක්ස්පෙරිමන්ට් එකක් කරන්න කලින් අපිට සම්භාවිතාව කියන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම කිව්වොත් එහෙම. ඔයාලා කාසියක් උඩ දාන්න. එතකොට සිරස සහ අගය ලැබීමේ සම්භාවිතාව කුමක්ද? සිරස ලැබෙන්න සමාන සම්භාවිතාවක් සහ අගය ලැබෙන්න සමාන සම්භාවිතාවක් තියෙනවා. එතකොට equally likely outcomes. ඔය mutually exclusive කියන්න පුළුවන්. මොකද සිරස සහ අගය කියන අගයන් දෙක එකවර අපිට ලැබෙන්න බෑ. එතකොට කුලක ඡේදනයක් නෑ එතන. මම කලින් වීඩියෝ එකේ කිව්වා කුලක ඡේදනයක් එතන නැහැ. ඒකින්ද ඒක mutually exclusive event. ඒක random experiment. අපිට එකම විදිහට repeatable process එකක් විදිහට ඒක කරගෙන යන්න පුළුවන් ඉදිරියට. කාසිය වරක් උඩ දාන්න, දෙවරක් උඩ දාන්න, 10 පාරක් උඩ දාන්න, 100 පාරක් උඩ ඒ විදිහට කරගෙන යන්න පුළුවන්. එතකොට random experiment එකකින් වෙන්නත් ඕනේ, mutually exclusive වෙන්නත් ඕනේ, equally likely වෙන්නත් ඕනේ. මේ පරීක්ෂණය කරන්න කලින් සම්භාවිතාව කියන්න පුළුවන් මේ classical approach එක හරහා. එතකොට අපි classical approach එක හරහා සම්භාවිතාව සොයන විදිය බලමු. Total number of equal likely cases, number of favorable cases. ඔයාලා හිතන්න අපි යටට ගන්නේ නියදි අවකාශය. NS කියන්නේ නියදි අවකාශය. ලැබෙන්න පුළුවන් සියලුම නිරීක්ෂණ නියදි ලක්ෂයන් වල සංඛ්‍යාව යටට දාන. n කියන්නේ මේ සංඛ්‍යා නිරූපණය කරලා තියෙන්නේ නියදි අවකාශයේ තියෙන නියදි ලක්ෂණ නැත්නම් sample points ගාන මෙතන යටින් දාන්න ඕන. අපිට වෙන සිද්ධිය කොපමණ මාර්ග ගණනක් ලැබෙනවද කියලා මේ උඩින් දාන්න. එතකොට අපි ගානක් මාර්ගයෙන් අපි මේක තේරුම් ගමු කොහොමද කරන්න කියලා. මම කිව්වා classical probabilities, superior probabilities කියලා කියන superior probabilities කියන හේතුව තමයි superior probabilities කියන හේතුව තමයි කලින් අපිට සම්භාවිතාව කියන්න පුළුවන්. Limited only for experiment those outcomes are equally likely.
මේක අවුට්කම්ස් එක ඉක්වල් ලයික්ලි වෙන්න ඕනේ. කියන්නේ සමාන සම්භාවිතාවක් තියෙනවනේ සෑම නිරීක්ෂණයක්ම ලැබෙන්න. අපි කතා කරමු මේ example එකෙන්. A coin is tossed twice. That is probability of getting. අපි කාසි දෙකක් එකවරක් උඩ දැම්මම කාසි දෙකක් එකවරක් උඩ දැම්මම ලැබෙන ප්‍රතිඵල. එතකොට කාසි දෙකම එකවර උඩ දැම්මම 2 heads. කාසි දෙකේම සිරස ලැබීමේ සම්භාවිතාව 2 tails. කාසි දෙකේම අගය ලැබීමේ සම්භාවිතාව head and tail ලැබීම. සිරස සහ අගය ලැබීමේ සම්භාවිතාව කොච්චරද කියලා අපිට අහනවා. එතකොට අපි ඉස්සෙල්ලාම කරන්න ඕන sample space එක සොයාගත යුතුයි. sample space එක අපි සොයාගත යුතුයි මේ රැන්ඩම් එක්ස්පෙරිමන්ට් එක මේක. එතකොට අපිට කියන්න පුළුවන් equal likely නේ තියෙන්නේ. head සහ tail ලැබෙන equal likely outcomes තියෙන්නේ. තව දෙයක් තමයි මේක mutual exclusive. ඔයගොල්ලෝ තේරෙනවා ඇති sample space එක සහයි. මේක mutual exclusive වම් වැරදියට වටහා ගන්න එපා. පොදු වගයන් එනවා කියලා. පොදු වගයන් එන්නේ නැහැ කියලා. මම කියන්නේ එක කාසියකින් පොදු වගයන් එන්න බෑ. එක කාසියෙන් head සහ tail දෙකම එන්න බෑනේ. හරිද? එතකොට ඒ කන්ඩිෂන් එකත් ෆිල් වෙලා තියෙනවා. total number of equal likely outcomes. දැන් ඔන්න බලන්න පළවෙනි මේ sample space එක නිර්මාණය කරලා තියෙන විදිහ. පළවෙනි කාසියෙන් head සහ දෙවෙනි කාසියෙන් tail ලැබිලා තියෙනවා. පළවෙනි කාසියෙන් head සහ දෙවෙනි කාසියෙන් පළවෙනි කාසියෙන් head සහ දෙවෙනි කාසියෙන් head ලැබිලා තියෙනවා. පළවෙනි කාසියෙන් head සහ දෙවෙනි කාසියෙන් tail ලැබිලා. පළවෙනි කාසියෙන් tail දෙවෙනි කාසියෙන් head. ඒ විදිහට අපි sample space එක නිර්මාණය කරගන්නවා. එතකොට අපිට කියන්න පුළුවන් sample space එකේ නියති ලක්ෂණ 4ක් තියෙනවා. නියති ලක්ෂණ 4ක් තියෙනවා. එතකොට ns කියන එක 4යි. නියති ලක්ෂණ 4 හින්දා ns කියන එක 4යි. ඉතින් අපේ ඉවෙන්ට් එක තමයි getting 2 heads. පළවෙනි ප්‍රශ්නේ තමයි 2 heads ගැනීමේ සම්භාවිතාව කොච්චරද? ඒතකොට 2 heads ගැනීමේ සම්භාවිතාව මෙතන 1යි තියෙන්නේ. නිය sample space එකේ සිරස දෙකක් ලැබීමේ අවයව තියෙන්නේ 1යි. එතකොට ඉවෙන්ට් ඒකට අදාළ ෆ්‍රීකවන්සි එක 1යි. නිරීක්ෂණ 1යි තියෙන්නේ. හෙඩ් දෙපාරක් ඉදලා තියෙනවා. ඒක හින්දා අපි මේ කිව්වා වගේ මෙතන අපි යට දාන sample space එක ගන්න. ඒතකොට මෙතන sample space එක 4යි. example එක ගන්නවා a කියන එක ඉදලා තියෙන්නේ එකපාරයි. හරිද? එතකොට බලන්න මෙන්න මෙතන sample space එක 4යි. m කියන සිද්ධිය heads දෙකක් ලැබීමේ සිද්ධිය එකපාරයි. එතකොට 4න් 1යි සම්භාවිතාව. හරිම පහසුයි. මේ වගේ ගණන් එන එකක් නෑ. මීට වඩා අමාරු ගණන් එන්නේ. අපි ඉදිරියට කතා කරමු එන විදිහේ සම්භාව්‍ය එන පේපර් එකට එන විදිහේ ගණන් මේ වික්මන්ට ස්කිප් කරලා ඉස්සරහට යමු. හරිද? දෙවෙනි ප්‍රශ්න. එතකොට එක කාසි දෙකක් එකවරක් උඩ දානවා. එතකොට ලැබෙන පුළුවන් නිරීක්ෂණ තමයි මේ නියදී අවකාශ 4යි. tails දෙකක් ලැබීමේ සම්භාවිතාව tails දෙකක් ලැබීම 1යි. tails දෙකක් ලැබෙන්න පුළුවන් එකපාරයි. එතකොට number of favorable cases m සමාන 1යි. මෙතනදී නියදී අවකාශයට දැම්ම අදාළ සිද්ධියේ frequency එක මෙතනින් දැම්මා 1යි. ඊට පස්සේ 1 බෙදීම 4 ඒකේ සම්භාවිතාව. හරිද? ඊළඟට random experiment එක random experiment එකක් මේක equal likely outcomes mutual exclusive. එතකොට මේකත් දාගන්නේ classical approach එක හරහා ඒ දේ ඔළුවේ තියාගන්න. එතකොට classical approach එකෙන් අපිට random experiment එක කරන්න කලින් සම්භාවිතාව කියන්න පුළුවන්. හරිද? අපි මේ කරන්නේ ඒකනේ. අපි මේ ඇත්තටම coins එක cross කරේ නෑ. ඒකින්ද එක ඔප්පු වෙනවා. ඊපස්සේ අපිට කියනවා head සහ tail ලැබීමේ සම්භාවිතාව. ඒකට අපිට පළවෙනි කාසියෙන් head දෙවෙනි කාසියෙන් tail කියලා කියන්නේ මොකක් හරි head සහ tail. head සහ tail ලැබෙන නියති ලක්ෂ දෙකක් තියෙනවා. head සහ tail කියලා දෙකක් තියෙනවා. ඊට පස්සේ number of favorable cases m කියන සිද්ධිය අපිට නම් කරනවා head සහ tail ලැබීම කියලා. එතකොට ඒකේ cases දෙකක් තියෙනවා. අපි බලමු sample space එක 4යි. m කියන අගයට අදාළ m කියන සිද්ධියට අදාළ නිරීක්ෂණ දෙකයි තියෙන්නේ. 2 බෙදීම 4
සමානයි දෙකෙන් එකයි. මේ විදිහට තමයි අපි ක්ලාසිකල් අප්‍රෝච් එක යොදාගන්නේ. බලමු දෙවැනි එක්සාම්පල් එක කොහොමද කියලා. Consider throwing of 2 dice and find the probability of getting evens. අපි සමබර ධාතු කැට දෙකක් එකවරක් උඩ දානවා. සමබර ධාතු කැට දෙකක් එකවරක් උඩ දානවා. එතකොට අහනවා ධාතු කැට දෙකකින් ලැබෙන අගේ එකතුව ඔත්තේ සංඛ්‍යාවක් වීමේ සම්භාවිතය. එතකොට ධාතු කැට දෙක ලැබෙන අගේ ඔත්තේ සංඛ්‍යාවක් වීමේ සම්භාවිතාව B සිද්ධියෙන් අහනවා ධාතු කැට දෙක උඩ දැම්මම ලැබෙන අගයන් දෙකේ එකතු. ධාතු කැට දෙකක් උඩ දැම්මම එකේ ඉඳන් 6 දක්වා එක ධාතු කැටයක තියෙනවා අනිත් ධාතු කැටේ එකේ ඉඳන් 6 දක්වා තියෙනවා. එතකොට මේ ධාතු කැට දෙකෙන් එන අගේ උදාහරණයක් විදිහට එක ධාතු කැටයෙන් එනවා 3 අනිත් ධාතු කැටයෙන් 2 එනවා. එතකොට මේ දෙක එකතු කරාම 5යි. එතකොට ඔත්තේ සංඛ්‍යා. ඒ විදිහට තමයි අහන්නේ. පළවෙනි A කොටසේ B කොටසේ අහන්නේ ධාතු කැට දෙකෙන් එන අගේ එකතු කරාම 7 වෙන්නේ සම්භාවිතය. සේ තුන්වෙනි සිද්ධියෙන් අහන්නේ C සිද්ධියෙන් 2 dice has the same number. සම්බාර ධාතු කැට දෙකම උඩ දැම්මම දෙකේම සමාන අගයන් ලැබීම 3 3 4 4 ඒ වගේ ලැබීමේ සම්භාවිතාව. ඊට පස්සේ අපිට රැන්ඩම් එක්ස්පෙරිමන්ට් එක මේ විදිහට ලියා ගන්න පුළුවන්. රැන්ඩම් එක්ස්පෙරිමන්ට් එක throwing of 2 dice sample space එක පළවෙනි එකකින් එක දෙවෙනි එකකින් එක පළවෙනි එකකින් එක දෙවෙනි එකකින් දෙක මේ විදිහට ලියා ගන්න පුළුවන්. බය වෙන්න එපා මේ sample space එක ලියන විදිය ගැන. මම මේ sample space එක හොයන විදිය ගැන ඉස්සරහට කතා කරන්න. ඒක වෙනම ටෙක්නික්ස් එකක් counting techniques කියලා. මේ පාඩමේ ඉදිරියට කතා කරන්න. ඒ කොටස් කරන් තමයි මම මේ ඉක්මනින් මේ කොටස මේ තියරි කොටස් ටික ඉවර කරලා ඉදිරියට යන්න හදන්නේ. ඒකට sample space එක අපිට මේ විදිහට ලියා ගන්න පුළුවන්. 1 1 1 2 1 3 1 4 1 5 1 6 කියලා. ඊට මේ sample space එක ලියා ගන්න ක්‍රමය මම කියන්නම්. පළවෙනි dice එකෙන් 1 දෙවෙනි dice එකෙන් 1 පළවෙනි dice එකෙන් 1 මේ විදිහට පළවෙනි dice එකෙන් 1 දීලා දෙවෙනි dice එකෙන් ලැබෙන 6 දක්වා ලියන්න. ඊට පස්සේ පළවෙනි dice එකෙන් 2 ඔයගොල්ලෝ නියමිත රටාවක් පේනවා ඉතින්. පළවෙනි dice එකෙන් 2 දෙවෙනි dice එකෙන් 1 පළවෙනි dice එකෙන් 2 දෙවෙනි dice එකෙන් 2 මේ විදිහට 3 2 3 4 5 6 දෙවෙනි dice එක වෙනස් කරගෙන යනවා. ඊට පස්සේ දෙක ලිව්වට පස්සේ ආයෙම 3ෙන් පටන් ගන්නවා. 3 1 3 2 3 3 3 4 3 5 3 6 හතරෙන් පට 4 1 4 2 මේ විදිහට ලියා ගන්න පුළුවන් අපිට. මේ sample space එකේ ගාන නම් අපිට හොයාගන්න පුළුවන් counting techniques වලින්. මම කිව්වේ මේ sample space එකේ ලියන විදිය. හරිද? ඒක පොඩ්ඩක් අධ්‍යයනය කරන්න කොහොමද ලියලා තියෙන්නේ කියලා. හරිද? අපි ඉස්සරහට යමු. එතකොට sample space එකේ මෙතන sample points 36ක් තියෙනවා. ඒ කියන්නේ ns සමානයි 36යි. හරිද? පළවෙනි එකෙන් කියනවා sum of the 2 dice is odd. එන්නේ දෙකෙන්ම ලැබෙන අගය odd සංඛ්‍යාවක්. ඒ කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක් වීම. එතකොට අපි එතනින් තෝරලා අරන් තිනවා ඔත්තේ සංඛ්‍යාවක් වෙන අගයන් ටික. ඊට number of favorable cases 18ක් තියෙනවා. එතකොට අපි හොයාගත්ත නියදී අවකාශයෙන් ධාතු කැට දෙකේ එකතු ඔත්තේ සංඛ්‍යාවක් වෙන නියදී ලක්ෂ ටික ඒ ලක්ෂ ටික අපි සටහන් කරගෙන ඒක ගාන අපි ලියාගත්ත m ට අදාළ favorable cases ටික 18. ඒතර සූත්‍ර බලන්න m බෙදීම n 18 බෙදීම 36 හරිම සරලයි. සුළු කරාම 1 බෙදීම 2. හරිද? අපි classical approach එකේ ඉන්නේ. classical approach එක assumptions අනුව ඔයාලා මේක තීරණය කරන්න මොනකින්ද හදන්නේ කියලා. හරිද? sum of the 2 dice is 7. අපි ඉස්සෙල්ලාම කරන්නේ නියදී අවකාශය ලියාගත්තා. නියදී අවකාශය නියදී ලක්ෂ ගණන් කරගත්තා. 36යි. ඊපස්සේ එකතු 7 වෙන ලක්ෂ ටික සොයාගත්තා. 1 2 3 4 5 6 7ක් තියෙනවා. එකතු 7 වෙන ටික. ඊපස්සේ හරිම පහසුයි. අපි number of favorable cases 6 බෙදීම 36. 36 නියදී අවකාශය උඩ අදාළ සිද්ධියේ වෙන වාර ගණන. හරිද? ඒතකොට 100 එකත් එහෙමයි 100 එකත් නියදී අවකාශයේ ලක්ෂ ගණන හොයාගත්තා. නියදී අවකාශයේ sample points ගන්න 36යි. ඊට අදාළ favorable cases ගන්න සමාන අගයන් 2 dice වලින් ලැබෙන සංඛ්‍යාව සොයාගත්තා 6යි. එතකොට අපි m බෙදීමෙන් m ට අදාළ favorable cases ගන්න 6යි. ඒක බෙදනවා 36යි. ඒක බෙදීම 6යි. හරි. මේක
ප්‍රශ්නයක් නැහැ කියලා හිතනවා මේකෙන් ගණන් අහන එක ඔයගොල්ලොන්ට ඉදිරියේදී කරන ගණන් වලදී මේක තේරෙයි තව ටිකක් මේවා යෙදෙනවා ඉස්සරහට එතකොට අපි බලමු කොහොමද තව ගණිත ගැටලු විසඳන්නේ කියලා එතකොට ඉතාමත් වැදගත් මේක පොඩ්ඩක් බලන්න මේ ගාන තමයි වැදගත්ම ගහන say a box contain 3 reds 6 whites and 7 blue balls හරිද එක බොක්ස් එකක තියෙනවා රතු බෝල 3යි සුදු බෝල 6යි නිල් බෝල 7යි දැන් අහනවා if a ball is thrown at a random is the what probability of getting red ball හරිද එතකොට අපි randomly සසම්භාවීව එක බෝලයක් තෝරගත්තොත් මේ බොක්ස් එක ඇතුලෙන් බෝලයක් ලබා ගත්තොත් එහෙම ඒක රතු බෝලයක් වීමේ සම්භාවිතාව කොපමණද කියලා. හරිද? එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මේ ගාන හදන විදිය මම ක්ලාසිකල් අප්‍රෝච් එක අරන් විස්තර කරොත් එහෙම මේ බෝල 13ක් තියෙනවා බෝල 16ක් තියෙනවානේ. බෝල 16න් බොක්ස් එකකට දාලා ඒකෙන් එකක් ගැනීමේ සම්භාවිතාව. equal likely outcome හැම බෝලයක්ම ලැබීමට තමන්ගේ අතර එන්න තියෙන සමාන සම්භාවිතාවක් නේ තියෙන්නේ. හරිද? අපි හිතලා ගන්න white එකක් red එකක් කියලා. එතකොට අපි නිකම්ම අත දාලා බෝලයක් ගන්නකොට හැම බෝලයක්ම තමන්ගේ අතර එීමේ සම්භාවිතාව සමානයි. හරිද? එතකොට මේක equally likely outcomes. හරිද? එකවර බෝල දෙකක් එන්න විදියක් නෑ. එක බෝලයක් ගන්න. එතකොට mutually exclusive event එකක්. හරිද? එතකොට අපිට සම්භාවිතාව කලින් කියන්න පුළුවන්. මේකේ ඒකින්ද මේ ක්ලාසිකල් අප්‍රෝච් එක යොදා ගන්නවා. අපි බලමු කොහොමද හදන්නේ කියලා. ඊපස්සේ B කොටසට කියනවා එකපාර අත දාලා බෝල දෙකක් ගන්නවා එකවර බෝල දෙකක් තෝරා ගන්නවා. ඒ බෝල දෙක එකක් white වීමේ සම්භාවිතාව සහ අනිත් එක blue වීමේ සම්භාවිතාව කොච්චරද කියලා අහනවා. ඒක ටිකක් තේරුම් ගන්න අමාරුයි. මේක අපි මේ ගාන ඉතාමත් ගැඹුරින් සාකච්ඡා කරමු. මේ ගානේදී අපිට මෙන්න මේ දෙවෙනි කොටසේදී විශේෂයෙන්ම දෙවෙනි කොටසේදී හදන්න අපිට counting techniques නැත්නම් counting techniques කියලා දෙයක් අවශ්‍යයි. counting techniques ඒක මම කියලා දෙන්න. ඊට කලින් අපි මේ A කොටස හදලා ඉමු. හරිද? එතකොට m බෙදීම n කියන සූත්‍රය තමයි තියෙන්නේ අපිට p සමාන probability සමානයි m බෙදීම n කියන සූත්‍රය. හරිද? එතකොට අපි බලමු නියති අවකාශය කොපමණද? නියති අවකාශය මෙතන තියෙනවා බෝල 3යි 6යි 9යි 7යි 16. නියති අවකාශය 16. ලැබෙන්න පුළුවන් සියලුම අගයන් නියති ලක්ෂ ගාන 16. ඉතින් අපි 16 යටින් ලියාගත්තා. හරිද? එතකොට අපිට රෙඩ් බෝලයක් ලැබීමේ සම්බන්ධය. ඒ කියන්නේ අපි m කියන සිද්ධිය නම් කරොත් එහෙනම් රතු බෝලයක් ලැබීම අපිට රතු බෝලයක් ලැබීමට කොපමණ සම්භාවිතාවක් තිබෙනවද කියලා තමයි අපි මේ හොයන්න හදන්නේ. එතකොට favorable cases m ට අදාළ සිද්ධියේදී රතු බෝල 3ක් තියෙනවනේ. ඒක හින්දා m 3යි. අපි කලිනුත් කතා කරේ කලින් ගණන් වලත් අපි කතා කරා head සහ tail ලැබීම. කාසියක් උඩ දැන් කාසි දෙකක් එකවරක් උඩ දැම්මම head දෙපාරක් ලැබීම, tail දෙපාරක් ලැබීම, head සහ tail ලැබීම. මේකත් ඒ වගේම. ඊට පස්සේ අපි නියති අවකාශය ලියාගත්තා. නියති අවකාශයේ m ට අදාළ favorable cases ගන්න හොයාගත්තා. නියති අවකාශයේ එන්නේ red ball 3යි, white ball 6යි සහ blue ball 7යි කියන එක. ඊපස්සේ අපිට ඒකට අදාළ m ට අදාළ favorable cases ගන්න. m සිද්ධිය රතු බෝලයක් ලැබීම නම් රතු බෝල 3ක් තියෙනවා. ඒක හින්දා අපි 3 ලියාගත්තා. එතකොට මේක සම්භාවිතාව තමයි 3 බෙදීම 16. මේක සුළු කරන්න පුළුවන් කැල්ලකින්. ඊපස්සේ මේකට උත්තරේ 3 බෙදීම 16. හැබැයි දෙවනි ගණන හදනකොට අපිට එකවර නියති අවකාශය ලබා ගැනීම තරමක් අපහසුයි.
ඒක නිසා නියැදී අවකාශය මම හොයන්න මම කිව්ව කලින් ගන්න හදනකොට නියැදී අවකාශය සොයාගන්න ටෙක්නික් එක මම කියලා දෙනවා. මේ ටෙක්නික් එක ගැන තමයි මම කියලා දෙන්නේ. එතකොට මේ B කියන කොටසෙදි කියන්නේ එකපාරක් අත දාලා බෝල දෙකක් ගත්තොත් එහෙම මේ බෝල දෙක white සහ blue වීම සම්භාවිතාව කොපමණද කියලා මේ සඳහා අපි යොදා ගන්නවා counting techniques යොදා ගන්නවා නියැදී අවකාශය විස්තර කරන්න නියැදී අවකාශය ලබා ගන්න counting techniques යොදා ගන්නවා. දැන් අපිට අයිමක් කියන්න අපි මේ එකවරක් අත දාලා නියැදී බෝල දෙකක් ලබා ගන්නකොට අපිට අතින් ලියන්නත් පුළුවන් සම්භාවිත අතින් ලියා ගන්නත් පුළුවන් අපිට නියැදී අවකාශය. හැබැයි මීට වඩා ලොකු සංඛ්‍යාවක් දුන්නොත් එහෙම රෙඩ් බෝල 1000යි වයිට් බෝල 6000යි බ්ලූ බෝල 7000යි කියලා අපිට සම්භාවිතා නියැදී අවකාශ අතින් ලියලා කරන්න අමාරුයි. කියන්නේ අපි නිර්මාණය කළේ මේ සඳහා ටෙක්නික්ස් තියෙනවා නියැදී අවකාශය සොයන්න. මේකට කියනවා අපි counting techniques කියලා. ඉතින් counting techniques used to determine number of possible outcomes of an experiment. Possible outcomes කියන්නේ යම් කිසි එක්ස්පෙරිමන්ට් එකක ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල. ඒ කියන්නේ නියැදී අවකාශය විස්තර කරන්න. Number of elements in a particular set. නියැදී අවකාශයේ තියෙන elements ගන්න අවයව ගන්න කොච්චරද කියලා සොයා ගන්න. ඊපස්සේ අපි මේ counting techniques වර්ග තුනක් යොදා ගන්නවා මේ නියැදී අවකාශය සොයන්න. ප්‍රධාන වශයෙන් නියැදී අවකාශය සොයා ගන්න යොදාගත්තට අපිට මේක වෙන වෙන දේවල් වලට යොදා ගන්න පුළුවන්. මම ඉදිරියට ගණන් හදනකොට කියන්නම් permutation, combination, fundamental principles of counting. Fundamental principles of counting. ඊපස්සේ fundamental principles of counting කියන එකේ ඉන්නේ මම මේක ගණන් කරාම කියලා දෙන්න කොහොමද කරන්න කියලා. හරිද? මේ වගේ ගානක් දුන්නොත් එහෙම ස්පෙෂලි මේ වගේ ගානක් දුන්නොත් එහෙම අපි fundamental principles of counting technique එකෙන් හදනවා කියලා ඔයගොල්ලෝ මතක තියාගන්න. Suppose a car plate contain two distinct letters followed by 3 digits with the first digit is not 0. How many different numbers plates can be printed? එතකොට මේක කියන්නේ පළවෙනි අකුරු දෙක ඉංග්‍රීසි අකුරු දෙකක් නම්බර් පේන්ට් එකක් තියෙනවා. කායයක අකුරු පහක් තියෙනවා. ඒකේ පළවෙනි letters දෙක ඉංග්‍රීසි අකුරු දෙක හැබැයි සමාන ඉංග්‍රීසි අකුරු දෙකක් වෙන්න බෑ කියලා කියනවා two distinct letters. හරිද? ඊළඟට 3 digits තියෙන්නේ අංක 3ක් ඊළඟට තියෙන්නේ අංක 3ක් කියලා තියෙන්නේ. හැබැයි මේ අංක 3 පළවෙනි අංකේ බිඳුව වෙන්න බෑ කියලා කියනවා. දෙවෙනි අංක දෙකට කිසිම කන්ඩිෂන් එකක් දාලා නැහැ. එතකොට ඔයගොල්ලෝ කල්පනා කරන්න අපි මේ ඉඳලා පටන් ගත්තොත් එහෙම. එතකොට පළවෙනි අකුරු දෙක අපිට කියනවා ඉංග්‍රීසි අකුරු දෙකක් වෙන්න බෑ. ඉංග්‍රීසි අකුරු දෙකක් වෙන්න ඕනේ. හැබැයි සමාන වෙන්න බෑ. එතකොට පළවෙනි අකුරු දෙක අපි කියනවා සමාන අකුරු දෙකක් වෙන්න බෑ. හැබැයි ඉංග්‍රීසි අකුරු දෙකක් තියෙනවා. එතකොට පළවෙනි අකුර ඉංග්‍රීසි හෝඩිය අකුරු කීයක් තියෙනවද? අකුරු 26ක් තියෙනවනේ. එතකොට මේ පළවෙනි කොටුව ඇතුළට ඕන ඉංග්‍රීසි අකුරක් එන්න පුළුවන්. එතකොට අකුරු 26ක් එන්න පුළුවන් පළවෙනි කොටුව ඇතුළට. A B O C O මොකක් හරි ඉංග්‍රීසි අකුරක් එන්න පුළුවන්. අකුරු 26ක් එන්න පුළුවන්. හැබැයි මේ කොටුවට ආපු අකුර මේ දෙවෙනි කොටුවට එන්න බෑ. මොකද මේ දෙකේ සමාන ඉංග්‍රීසි අකුරු දෙකක් එන්න බෑ. මේක ගාන කියලා තියෙන හින්දා එන්න බෑ. එතකොට අපිට මේකට එන ඉංග්‍රීසි අකුරු මේකට යොදන්න බැරි හින්දා අපිට යොදා ගන්න පුළුවන් ඉංග්‍රීසි අකුරු 25යි. ඔයගොල්ලෝ හිතන්න මේ කොටුවට ආවේ A කියලා. එතකොට අපිට මේ කොටුව ඇතුලේ A යොදන්න බෑ. ඒ හැර අනිත් සියලුම ඉංග්‍රීසි අකුරු යොදන්න පුළුවන්. ඒ හැර අනිකුත් සියලුම ඉංග්‍රීසි අකුරු 25ක් තියෙනවා. ඒ හින්දා අපි මේ කොටුවේ 25ක් දාන්න පුළුවන්. මේ කොටුවට අංක 25 මේ අකුරු 25ක් එන්න පුළුවන් හින්දා 25 දානවා. එතකොට තුන්වෙනි කොටුවට අපිට කන්ඩිෂන් එකක් දාලා තියෙනවා. තුන්වෙනි කොටුවට එන්න පුළුවන් බිඳුව හැර අනිකුත් සියලුම සංඛ්‍යා.
එතකොට බිඳුව හැර අනිකුත් සියලුම සංඛ්‍යා කිව්වොත් එහෙම පූර්ණ සංඛ්‍යා කිව්වොත් එහෙම බිඳුවේ ඉඳන් 9ට පූර්ණ සංඛ්‍යා තියෙන බිඳුවේ ඉඳන් 9ට අංක 10ක් තියෙනවා. හැබැයි බිඳුව එන්න බෑ කියනකොට අංක 9 එන්න පුළුවන්. බිඳුවේ සිට 9 දක්වා පූර්ණ සංඛ්‍යා 10ක් තියෙනවා. ඒ 10න් මේගොල්ලෝ කියලා දෙනවා බිඳුව එන්න බෑ කියලා. බිඳුව එන්න බෑ කියන්නේ අංක 9යි ගන්න පුළුවන්. හැබැයි දෙවෙනි කොටු දෙකට ඒගොල්ලෝ කන්ඩිෂන් එකක් දාලා නැහැ. දෙවෙනි කොටස එකට කැමති අංක දෙකක් එන්න පුළුවන් කියලා කියනවා. එතකොට මේ හතරවෙනි කොටුවට ඕනම් පූර්ණ සංඛ්‍යාවක් දාගෙන පුළුවන් පූර්ණ සංඛ්‍යා 10ක් තියෙන බිඳුවේ ඉඳන් 9ට අවසාන කොටුවේ බිඳුවේ ඉඳන් 9ට කැමති සංඛ්‍යාවක් දාගන්න පුළුවන්. එතකොට මේ වගේ ප්‍රශ්නයක් දුන්නොත් එහෙම ස්පෙෂලි මේ වගේ ප්‍රශ්නයක් දුන්නොත් එහෙම අපිට මේ විදිහට තමයි විසඳන්න තියෙන්නේ. එතකොට අපි උත්තරේ ගන්නේ මෙන්න මේ සංඛ්‍යා ටික ගුණ කරලා. How many different number pages can be printed? මේ අපිට මේ අකුරු සහ ඉලක්කම් යොදාගෙන කොපමණ different කෙනෙකුට වෙනස් number pages හදන්න පුළුවන්ද කියලා හොයන්නේ. මෙන්න මේ සංඛ්‍යා ටික එකිනෙකට ගුණ කරාම එන උත්තරේ තමයි මේකට අදාළ වෙන්නේ. 26 25 ගුණ කරලා 9 ගුණ කරලා 10 ගුණ කරලා 10 ගුණ කරාම එන අගය තමයි උත්තරේ. හොඳට මතක තියාගන්න මේ වගේ ගාන fundamental principles of counting යටතේ මේ විදිහට තමයි හදන්නේ. මම theory එක explain කරන කලින් මේක කියලා දුන්නේ මේ විදිහට හදන්න. මේ වගේ conditions දාලා මේ වගේ පිළිවෙලට අවශ්‍යයි කියලා කිව්වොත් එහෙම මෙන්න මේ ක්‍රමයට සකස් කරන්න. හරිද? එතකොට අවුලක් ගන්න එපා. මේ වගේ ප්‍රශ්නයක් දුන්නොත් එහෙම මේ විදිහට කරන්න කියන එක මම කියනවා. බලමු fundamental principles of counting. මෙන්න මේකේ theory එක ගැන මම කියන්නම්. එතකොට අපි මේ theory එකේ යොදාගන්නේ මම කිව්වා එන අගයන් ටික. number paint එක තියෙනවනේ. මේ number paint එකේ එන අගයන් ටික එකිනෙකට ගුණ කළ යුතුයි. මේ n එක n දෙක n තුන කියන්නේ මෙතන මේ එකිනෙක කොටු වලට එකිනෙක ස්ථාන වලට එන අගයන් ටික. මේ අගයන් ටික ගුණ කරාම තමයි මේකට එන උත්තරේ එන්නේ. හරිද? එතකොට fundamental principles of counting කියන එක මම එච්චර එක්ස්ප්ලেইন කරන්න යන්නේ. අර වගේ ප්‍රශ්නයක් දුන්නොත් මේ වගේ ගුණ කරලා හදන්න. හරිද? මේ හදලා තියෙන්නේ උත්තරේ 5,85,000 සහ දහසක් විදියට අපිට මේ එකිනෙක එකිනෙකට වෙනස් නම්බර් පේන 5,85,000 සකස් කරන්න පුළුවන්. හරිද? ඊපස්සේ මේක යම්කිසි නියැදී අවකාශයන් ඕගොල්ලන්ට කිව්වොත් එහෙම ඕගොල්ලන්ට මේකේ දැන් අපිට ඇවිල්ලා තියෙන නියැදී අවකාශනේ 5,85,000 එකිනෙකට වෙනස් නම්බර් පේන හදන්න පුළුවන් කියලා නේ මේගොල්ලෝ කියන්නේ. මේගොල්ලෝ දෙනවා මුලට A සහ B දෙක ඉතුරු අංක 3 1 2 3 විය යුතුයි. එතකොට අපිට සම්භාවිත අර්ථ යන්න පුළුවන් ඒ වගේ නම්බර් පේන්ස් එකයි එක බෙදීම 5,85,000. ඒක හිතන්න එපා. නියැදී අවකාශය අපිට ඇවිල්ලා තියෙන 5,85,000 මේ නම්බර්ස් ටික යොදාගෙන අපිට 5,85,000 එකිනෙකට වෙනස් නම්බර් පේන් සකස් කරන්න පුළුවන්. එතකොට ඊළඟට අපි යොමු වෙන්න හදන්නේ ඉතාමත් වැදගත් concept එකට factorial notation කියලා මේකට කියන්නේ ක්‍රමාරෝපිත කියලා අපි කියන සිංහලෙන් ක්‍රමාරෝපිත කියලා කියන්නේ ක්‍රමාරෝපිත අංකණය කියලා කියන්නේ මෙහෙම දුන්නොත් එහෙම ඕනට ඉස්සරහට ගණන් එන්න පුළුවන් මේ වගේ. හරිද? 5 ක්‍රමාරෝපිත මෙහෙම ඩොට් එකක් තියන්න පුළුවන්. මෙන්න මේ වගේ අගය. මේ ක්‍රමාරෝපිත කියලා දීලා තියෙන මෙතන එන්ට 5 ක්‍රමාරෝපිත 2 ක්‍රමාරෝපිත 3 ක්‍රමාරෝපිත ෆැක්ටෝරියල් නොටේෂන් කියලා තමයි මේකට කියන්නේ. මේක විසඳන විදිය මම කියලා දෙන්නම්. උදාහරණයක් මම ගන්නම් 3 ක්‍රමාරෝපිත කියන එක. 3 ක්‍රමාරෝපිත මේක වෙනම කවුන්ටින් ටෙක්නික් එකක් නෙවෙයි. ඊළඟ කවුන්ටින් ටෙක්නික්ස් දෙකට අවශ්‍ය වෙන කරුණක් තමයි මේ කියලා දෙන්න යන්නේ. ක්‍රමාරෝපිත අංකණය කියන එක. මෙහෙම දුන්නොත් එහෙම. අපි මේකේ අගය සොයන්නේ 3 ක්‍රමාරෝපිත කියන එකේ අගය සොයන්නේ මේ ආකාරයට 3 ගුණ කිරීම 2 ගුණ කිරීම 1
උත්තරේම 3 වරක් දෙක 6යි. 6කින් ගුණ කරාට පස්සේ 6යි. ඊපස්සේ මේ 3 ක්‍රමාරෝපිත කියන එකේ අගය 6යි. මේකෙදි කරන්නේ දැන් මොකද්ද කියලා තේරුණා. 3 සහ 3ට අඩු පූර්ණ සංඛ්‍යා ටික ගුණ කරනවා. 3 නෙමෙයි අපිට 15 ක්‍රමාරෝපිත දෙන්නත් පුළුවන්. 15 ක්‍රමාරෝපිත දෙන්නත් පුළුවන්. එහෙම වුණොත් එහෙම 15 ගුණ කිරීම 14 ගුණ කිරීම මේ ආදී වශයෙන් අන්තිමට 1 දක්වා ගුණ කළ යුතුයි. ඊට පස්සේ උත්තරේ ලබා ගත යුතුයි. අපිට 1000 ක්‍රමාරෝපිත දුන්නත් 1000 ඉඳන් ආපස්සට ගුණ කරගෙන ඇවිත් මේ 1000 ක්‍රමාරෝපිත කියන එකේ අගය සොයා ගන්න පුළුවන්. 1000 ගුණ කිරීම 999 ගුණ කිරීම ක්‍රියාකාරී වශයෙන් අපිට මේ 1000 ක්‍රමාරෝපිත එකේ අගය සොයා ගන්න පුළුවන්. මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා ඔයගොල්ලන්ට යම් කිසි අගයක් දුන්නොත් එහෙම ඒ අගයට අඩු සියලුම දේ 5 ක්‍රමාරෝපිත කියලා දුන්නොත් එහෙම 5 ගුණ කිරීම 4 ගුණ කිරීම 3 ගුණ කිරීම 2 ගුණ කිරීම 1 කියන අගය තමයි 5 ක්‍රමාරෝපිත කියන එකේ අගය. ඒක මතක තියාගන්න. මේක කියන්නේ ෆැක්ටෝරියල් නොටේෂන්. අපි මේ කතා කරන්නේ කවුන්ටිං ටෙක්නික්ස්. නියැදි අවකාශයේ සොයන්න පුළුවන් ක්‍රම ගැන. එතකොට අපි එක ක්‍රමයක් ගැන කතා කරා fundamental principles of counting කියන එක. එතකොට අපිට ඊළඟ දෙක තියෙනවා permutations සහ combinations කියන දෙක. ඒ permutations සහ combinations කියන දෙක හදන්න. ඒ දෙක හරහා ගැටලු විසඳන්න අවශ්‍යයි මේ factorial notation කියන concept එක. ඒකින් තමයි මේක ඔයගොල්ලන්ට කියලා දුන්නේ. බලමු ඊළඟට. හරි permutations ඊළඟ counting technique එක permutation. හරිද? අපි මේකෙදි සොයන්නේ යම් කිසි අගයන් ටිකක් හෝ යම් කිසි අකුරු ටිකක් හෝ යම් කිසි objects ටිකක් දුන්නොත් එහෙම ඔයගොල්ලන්ට දෙනවා උදාහරණයක් විදිහට ABC කියලා අකුරු තුනක්. ඔයගොල්ලන්ට කියනවා මේ ABC කියන අකුරු තුන යොදාගෙන ඔයගොල්ලන්ට පුළුවන් වෙන different කියන්නේ එකිනෙකට වෙනස් වචන කීපයක් හදන්න. හැබැයි මේ අකුරු තුන යොදාගෙන පමණයි. මේ අකුරු තුන යොදාගෙන එකිනෙකට වෙනස් රටාවල් කීයක් හදන්න පුළුවන්ද කියලා කියන්න කියනවා. එතකොට තව උදාහරණයක් විදිහට 1 2 3 කියලා සංඛ්‍යා තුනක් දෙනවා. වෙන වෙනම 1 2 3 කියලා සංඛ්‍යා තුනක් දෙනවා. මේ 1 2 3 කියන සංඛ්‍යා තුන යොදාගෙන ඔයාලට පුළුවන් ඔයාලට කොපමණ අංක කොච්චර හදන්න පුළුවන්ද? මේ ඔයගොල්ලන්ට උදාහරණයක් විදිහට අපිට දීලා තියෙනවා 1 2 3 කියලා අගයන් තුනක්. 1 2 3 කියලා අගයන් තුනක් දීලා තියෙනවා. මේ 1 2 3 කියන අගයන් තුන යොදාගෙන කොපමණ සංඛ්‍යා ප්‍රමාණයක් හදන්න ඕනද කියලා තමයි මෙතන මේක දීලා තියෙන්නේ. මේක හදලා තියෙන්නේ. අපි මේ අතින් හදලා තියෙන්නේ කිසිම කැල්කියුලේෂන් එකක් හදාගෙන නෙමෙයි. මෙතෙන්දිත් තියෙන්නේ නියදී අවකාශය. ඔයාලට කියනවා 1 2 3 කියලා සංඛ්‍යා තුනක් තියෙනවා. මේ සංඛ්‍යා තුන යොදාගෙන අපි විවිධ වෙනස් සංඛ්‍යා හදනවා. එතකොට අපිට කියනවා මේ 312 කියන සංඛ්‍යාව ලැබීමේ සම්භාවිතාව කොපමණද කියලා. ඒකට අපි දැනගෙන ඉන්න ඕන නියදී අවකාශය කියන්නේ මොකක්ද කියලා. නියදී අවකාශය කොච්චරද? නියදී අවකාශයේ තියෙන අවයව මොනවද? මේ සියලුම දේවල් දැනගන්න ඕනේ. ඒකින් අපිට නියදී අවකාශය සොයන්න වෙනවා. මේ 1 2 3 කියන සංඛ්‍යා තුනක් විතරක් දීලා තියෙන හින්දා අපිට මේක අතින් ගියන්න පුළුවන් වුණා. හැබැයි අපිට සංඛ්‍යා 50ක් විතර දීලා මේ සංඛ්‍යා 50 යොදාගෙන කොපමණ වෙනස් සංඛ්‍යා සකසන්නද කියලා කිව්වොත් එහෙම අපිට ප්‍රායෝගිකව අපිට ඉතින් මේක ලියන්න බෑ කොලෙක. ඒකින්ද අපිට මේකට අවශ්‍යයි යම් කිසි ගණිත කර්මයක්. මේ ගණිත කර්මයට අපි කියනවා permutation. මේක කියන්නේ an arrangement මේ permutations කියන එකේ නිර්වචනය ගැන කතා කරොත් එහෙම an arrangement of a set n objects in a given order. ඕගොල්ලන්ට objects ටිකක් දීලා ඒක කොපමණ arrangements ගන්න හදන්න පුළුවන්. කොපමණ පිළිවෙලවල්. සරලව කිව්වොත් එහෙම කොපමණ රටා කිහිපයක් හදන්න පුළුවන්ද කියලා, කොච්චර රටා කිහිපයක් හදන්න පුළුවන්ද කියලා අපෙන් අහනවා නම් මේක මේ වගේ දෙයක නියදී අවකාශය සොයන්න අපි permutations හදා ගන්න. මම තව උදාහරණයක් කියන්න. අපිට AB කියලා සංඛ්‍යා දෙකක් දීලා තියෙනවා. AB කියලා අගයන් අකුරු දෙකක් දීලා තියෙනවා. මේ දෙක යොදාගෙන අපිට කියනවා කොපමණ මේ දෙකම යොදා ගන්න ඕන. හැබැයි කොපමණ සංඛ්‍යා රටා හදන්න පුළුවන්ද? ඒතර අපිට AB කියන සංඛ්‍යා රටා හදන්න පුළුවන්. BC කියන සංඛ්‍යා රටාව හදන්න පුළුවන්. සංඛ්‍යා රටාව නෙමෙයි BC
මේ AB කියන අකුරු දෙක යොදාගෙන යම් කිසි රටාවල් කොච්චර හදන්න පුළුවන්. එතකොට AB කියලා ලියන්න පුළුවන් අපිට BC කියලා. මෙතනින් එහාට ලියන්න බෑ අපිට. සමහර අවස්ථාවලදී අපිට කියන්න පුළුවන් ABC කියලා අගයන් ලෙටර්ස් තුනක් දෙනවා. මේ ලෙටර්ස් තුනෙන් දෙකක් විතරක් ප්‍රයෝගී කරගෙන. ටිකක් කියන්නේ A හෝ B හෝ A හෝ C හෝ B හෝ C හෝ යොදාගෙන රටා ගියක් හදන්න පුළුවන්. එතකොට AB යොදාගෙන AB කියලා ලියන්න පුළුවන්. එක රටාවක් AC ලියන්න පුළුවන්. BA කියලා රටාවක් ලියන්න පුළුවන්. BC කියලා ලියන්න පුළුවන්. CA කියලා ලියන්න පුළුවන්. CB කියලා ලියන්න පුළුවන්. මෙතනදී මේ permutations වලදී අපි order එක සැලකිල්ලට ගන්නෙ නැහැ. අපි AB කියන එකත් වෙනම රටාවක් විදිහට ගන්න කියනවා. BA කියන එකත් වෙනම එකක් විදිහට ගන්න පුළුවන්. AB කියන එකත් වෙනම එකක්, BA කියන එකත් වෙනම එකක්, AC කියන එකත් වෙනම එකක්, CA කියන එකත් වෙනම එකක් විදිහට ගන්න පුළුවන්. වෙනම රටානේ. ඉතින් අපිට මේ letters තුන අරගෙන letters තුනක් දීලා දිනවා වරකට දෙක බැගින්. වරකට දෙක බැගින් අරගෙන 1 2 3 4 5 6ක් හදන්න පුළුවන් රටාවක්. මම කියන දේ ඔයගොල්ලෝ තේරෙන්නේ නැති number of arrangements කොපමණ සැකසීම් ප්‍රමාණයක් සකසන්න ඕනද පුළුවන්ද කියලා. ඔයගොල්ලන්ට යම් කිසි objects ගන්නක් දීලා ඒ objects වලින් කොපමණ රටාවල් කිහිපයක් රටාවල් හදන්න පුළුවන්ද කියලා තමයි මේ permutations වලින් සොයන්නේ. එතකොට ඉදිරියට බලමු අපි ගානක් සංකල්ප කරලා බලමු. මෙන්න මෙහෙමයි. හරිද? Consider the set of letters. අපිට ABC කියන letters තුනක් දීලා තියෙනවා. එතකොට අපි n කියන්නේ simple n ගන්නෙ මේ කොපමණ letters ගන්න කොපමණ objects ගන්න තමයි කියලා ගන්නෙ. ඊට පස්සේ all permutations කොපමණ arrangements ප්‍රමාණයක් හදන්න පුළුවන්ද මේ ABC කියන සංඛ්‍යා තුනම taken all at a time. මේ ABC කියන තුනම අරගෙන කොපමණ arrangements ප්‍රමාණයක් හදන්න ඕනද කියලා තමයි මේ පළවෙනි කොටසෙන් අපි කතා කරන්නේ. දෙවෙනි කොටසෙන් අපි කතා කරන්නේ all permutations of 3 letters taken 2 at a time. මේ ABC කියන සංඛ්‍යා තුනෙන් දෙකක් පමණක් යොදාගෙන කොපමණ රටාවල් සකසන්න පුළුවන්ද කියලා. හරිද? මේ අපි කරන්නේ නියදී අවකාශ සොයන එක. නියදී අවකාශ සොයන එක කරන්නේ permutations. මේකට සිංහල වචනේ සංකරණ මට හරියට මතක නැහැ. සංකරණ කියලා තමයි permutations වල කියන්නේ. permutations වල සිංහල වචන තමයි සංකරණ කියන එක. හරිද? එතකොට අපි බලමු අර පළවෙනි උදාහරණ. Consider the set of letters ABC කියලා තියෙන all permutations. හරිද? ABC, BAC, CAB, ACB. එතකොට මේ වගේ මේ තුන යොදාගෙන අපිට ABC කියන තුන යොදාගෙන සංඛ්‍යා රට 6ක් නිර්මාණය කරන්න පුළුවන්. තුනම එකිනෙකට යොදාගෙන. එතන order is not considered කියලා කියලා තියෙන්නේ. order එක not considered. මේ මම කියවනේ order is not considered කියන්නේ දෙකක් විතරක් හදනකොට AB කියන එකත් වෙනම අගයක් විදිහට ගන්නවා, BA කියන එකත් එකම අගයක් වෙනම අගයක් විදිහට ගන්නවා. එතකොට මේ දෙක වෙනම රටාවන් දෙකක් විදිහට තමයි සලකන්නේ. ප්‍රශ්නයක් නෑ එකම letters ටික තිබුණා කියලා. මේකට තමයි order is not considered කියන්නේ. මේක වැඩි ප්‍රශ්නයක් නෑ. මම මේක ඇතුලේ බේස් එක තමයි මේ කියලා දෙන්නේ. මේක පාසුවෙන් හොයන්න පුළුවන්, තප්පර දෙකකින් හොයන්න පුළුවන්. ක්‍රමයක් මම ඉදිරියට කියලා දෙනවා. මේක ඇතුලේ බේස් එක ඉගෙන ගන්න මොකද්ද තියෙන්නේ කියලා. සංකරණ කියලා තමයි මේකට කියන්නේ. හරිද? ඊට පස්සේ permutations වල ඊළඟ උදාහරණයට යන්න. permutations සොයන විදිය මේ තියෙන permutations මම කිව්වා ඉතාමත් සරලව සොයන්න පුළුවන් permutations. Number of permutations in objects taken are at a time. හරිද? මේ NPR permutations කියන්නේ NPR කොපමණ arrangements ගණනක් හදන්න පුළුවන්, කොපමණ රටා ගණනක් හදන්න පුළුවන් කියලා සරලව කියන්න පුළුවන්. n කියන්නේ මේ n කියන්නේ එතකොට අපිට දීලා දෙන objects ගන්න. උදාහරණයක් විදිහට අර ABC කියන උදාහරණේ ABC කියලා තුනක් දීලා තියෙන n කියන්නේ 3යි. එතකොට R කියන්නේ ඒ objects වලින් කොපමණ ප්‍රමාණයක් රැගෙනද අපි රටාවක් නිර්මාණය කරන්නේ. මම කලින් උදාහරණයක් ගත්තා.
ABC කියන letters තුනෙන් දෙකක් පමණක් යොදා ගන්න ඕනේ. ඊට පස්සේ එතකොට මේ දෙක කියන්නේ R, තුන කියන්නේ N අගේ. හරිද? ABC වෙන උදාහරණේ ABC කියලා letters තුනක් දීලා තියෙනවා අපිට. මේ ABC කියන letters තුන යොදාගෙන කොපමණ රටාවල් මවන්න පුළුවන්ද, කොපමණ රටාවල් හදන්න පුළුවන්ද කියලා මේ permutations වලින් කියන්නේ. එතකොට අපිට කියනවා නම් ගානේ දෙකක් පමණක් යොදා ගන්න කියලා, දෙකක් පමණක් යොදාගෙන හදන්න කියලා. ඊපස්සේ මේ ABC කියන රටාවල් තුනේ letters ABC කියන letters තුනෙන් දෙකක් පමණක් යොදා ගන්න කියනවා නම් R සමානයි 2යි. මෙතන 3ක් තියෙනවා letters. එතකොට n සමානයි 3යි කියලා ගන්න පුළුවන්. හරිද? එතකොට අපිට මේකේ උත්තරේ සොයන්න පුළුවන්. උත්තරේ සොයනකොට මේ n ක්‍රමාරෝපිත තියෙන. මම කලින් කතා කරානේ ක්‍රමාරෝපිත අංකණය ගැන. දැන් කලින් කතා කරානේ ෆැක්ටෝරියල් නොටේෂන් එක තමයි මේ තියෙන්නේ. ඒකට ඒ ෆැක්ටෝරියල් නොටේෂන් එක ගැන කියලා දුන්නේ ඔයගොල්ලන්ට මෙන්න මේ සූත්‍රය සුළු කරන්න ඕන හින්දා. n ක්‍රමාරෝපිත කියන්නේ ඒකට ෆැක්ටෝරියල් නොටේෂන් එක. හරිද? n ඍණ r මෙන්න මේක තමයි සූත්‍රය. n ක්‍රමාරෝපිත n ඍණ r ක්‍රමාරෝපිත. එන්න මේක මම හදන්නම්. සමානයි ABC කියලා කොටස් ABC කියලා letters තුනක් දීලා තියෙනවා. ගාන කියලා තියෙනවා නම් මම මේ උදාහරණයක් විදිහට ගන්න ගාන කියලා තියෙනවා නම් මේ ඔබ්ජෙක්ට්ස් තුනෙන් දෙකක් විතරක් අරගෙන හදන්න පුළුවන් සංඛ්‍යා ගාන කොච්චරද කියලා. ඉතින් මේකේ n කියනාගේ 3යි 3 ක්‍රමාරෝපිත වරහන් ඇතුලේ 3 ඍණ 2 ක්‍රමාරෝපිත 3 ක්‍රමාරෝපිත කියන අගය ලියන්න පුළුවන් මේ විදිහට 3 ගුණ කිරීම 2 ගුණ කිරීම 1 කියලා 3 ඍණ 2 කියනකොට එකේ ක්‍රමාරෝපිත එකේ ක්‍රමාරෝපිත එකමයි උඩ 6 එන්නේ අගේ 6 එයි බෙදීම 1 උත්තරේ 6යි මේකේ තේරුම තමා එක්වරක් නැත්තම් සංඛ්‍යා තුනක් ABC කියලා එකිනෙකට වෙනස් letters තුනක් දීලා ඒකෙන් දෙකක් විතරක් අරගෙන හදන්න පුළුවන් රටාස් 6යි පුළුවන්. ABC කියන letter objects තුනක් දීලා තියෙනවා. ඒකෙන් දෙකක් අරගෙන හදන්න පුළුවන් රටාස් 6යි. ඊට පස්සේ මේ නියත අවකාශය 6යි. හරිද? permutations ගැන කතා කරා. එහෙමයි විදිහට සාර හදන්නේ ගාන. ඊපස්සේ ඕගොල්ලන්ට තේරෙනවා ඇති R එක R should be equal or less than n. n ට වඩා r එක වැඩි වෙන්න බෑනේ කොහොමද? තියෙන ඔබ්ජෙක්ට්ස් ගන්න අපි තෝරගන්න. ඒකෝ r n ට සමාන වෙන්න ඕන නැත්නම් r n ට වඩා අඩු වෙන්න ඕන. හරිද? ඒක තේරෙනවා. හරිද? permutations වලින් ගන්නත් තමයි කරලා තියෙන්නේ. consider set of letters. අර කලින් කතා කරපු උදාහරණයම තමයි ABC කියන letters තුනක් දීලා තියෙනවා. ඒ letters තුනක් දීලා තියෙන්නේ n සමාන 3යි. all permutations taken all at a time. ඒ කියන්නේ මේ තුනම යොදා ගන්නම රටාවල් නිර්මාණය කරන්න. එතකොට අපිට permutations සූත්‍රය තමයි npr. එතකොට n 3යි p r උත් 3යි. n ක්‍රමාරෝපිත බෙදීම 3 ඍණ 3 ක්‍රමාරෝපිත සුළු කරාම 6න් මොකද 3 ඍණ 3 සමානයි බිඳුවේ ක්‍රමාරෝපිත බිඳුවමයි 6යි. එතකොට මේ ABC කියන letters තුන යොදාගෙන හදන්න පුළුවන් රටා තියෙන 6යි. හරිද? එතකොට නියත අවකාශ 6යි. හරිද? all permutation taken 2 at a time. දෙකක් පමණක් යොදාගෙන මේ සංඛ්‍යා තුන letters තුනෙන් දෙකක් පමණක් යොදාගෙන සාදන්න පුළුවන් රටාවල් තියෙන්නේ 6යි. මේ permutations 3 ක්‍රමාරෝපිත බෙදීම 3 ඍණ 2 ක්‍රමාරෝපිත මේක සුළු කරාම එන්නේ 6යි. ඊපස්සේ මේ ABC කියන objects තුනෙන් දෙකක් පමණක් යොදාගෙන සකවන්න පුළුවන් රටාවල් තියෙන්නේ 6යි. ඒතකොට නියත අවකාශය 6යි. හරිද? ඊට පස්සේ ඊළඟ counting technical combinations. මේකෙදි කියන්නේ කොපමණ සංයෝජන මේ combination කියන්නේ සංයෝජන. කොපමණ selections කියන්නේ මේකෙදි කතා කරන්නේ අපි
කොපමණ සිලෙක්ට් කරගන්න ගන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ combinations ගන්න පුළුවන්ද කියලා තමයි කතා කරන්නේ. Consider the different selection of four numbers 1 2 3 and 4. හරිද? මේකෙදි කතා කරන්නේ selections. තෝරා ගැනීම කොච්චර කරන්න පුළුවන්ද? ඔයගොල්ලන්ට දීලා තියෙනවා objects 4ක්. මේ objects 4ෙන් දෙකක් පමණක් ඔයගොල්ලන්ට තෝරගන්න පුළුවන් කියලා කියනවා. ඊට පස්සේ මේ දෙක තෝරගන්න පුළුවන් ආකාර කොච්චර තියෙනවද? දෙකක් තෝරගන්න පුළුවන් ආකාර කොච්චර තියෙනවද කියන එක තමයි මෙතනදී කතා කරන්නේ. තමයි combinations වලදී කතා කරන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඕගොල්ලන්ට දෙනවා සංඛ්‍යා 4ක්. උදාහරණයක් විදිහට 1 2 3 4 කියලා සංඛ්‍යා 4ක් දෙනවා. මේ සංඛ්‍යා 4ෙන් ඔයාලට කියනවා සංඛ්‍යා දෙකක් තෝරගන්නවා නම් ඒ තෝරගන්න පුළුවන් ආකාර මොනවද? එතකොට මෙතනදී ඕඩර් එක කන්සිඩර් කරනවා. ඔයාලා හිතන්න එකවරක් 1 2 කියලා આવොත් එහෙම සංඛ්‍යාවක් ආයිමත් 2 1 කියන එකත් මේකට සමානයි කියලා හිතන්න. උදාහරණයක් විදිහට අපි හිතමු මේ අනක් විදිහට ඔයගොල්ලෝ සංඛ්‍යා හතරෙන් 1 2 කියන එක පළවෙනි පාර ආවා. හරිද? පළවෙනි පාර අපි යොදාගත්තට පස්සේ 1 2 කියන අගය ආවා. අපිට ආයෙත් 2 1 කියන අගය එන්න බෑ කියලා අපි කන්සිඩර් කරනවා. ඒතකොට මේ 2 1 කියන එකත් මේකට සමානයි. මොකද 2 1 කියන එකත් සමානයි. මේ 2 1 කියන එකත් සමානයි. කියලා අපි මෙතනදී කතා කරනවා. හැබැයි අපි permutations වලදී අපි combinations මේ කියන්නේ රටාවන් හදන්නේ. රටාවල් හදනකොට මේ කතන්දරය අදාළ නැහැ. මෙතනදී අපි ඕඩර් එක සැලකිල්ලට ගන්නවා කියලා මතක තියාගන්න. ඒක මතක තියාගන්න අවශ්‍යම නැහැ. අපි මේකත් සූත්‍රකින් හදන හින්දා අපිට ඒව අදාළ නැහැ. මම මේක ඇතුළේ බේස් එක තමයි කතා කරන්නේ. මේ දෙකේ permutations සහ combinations කියන දෙකේ ඔයගොල්ලෝ සූත්‍ර දෙක මතක තියාගත්තන් ඇති. හැබැයි යොදා ගන්න තැන මතක තියාගන්න ඕන. මේ combinations යොදාගන්නේ යම්කිසි තෝරා ගැනීමක් කරනකොට. හැබැයි permutations යොදාගන්නේ යම්කිසි arrangement එක නැත්නම් සැකසීමක්, order සැකස් කිරීමක් කරනකොට අපි permutations යොදාගන්නවා. combinations යොදාගන්නේ යම්කිසි තේරීමක් කරනකොට. ඕගොල්ලන්ට කියන සංඛ්‍යා 4ක් දීලා මේ සංඛ්‍යා 4ෙන් දෙකක් පමණ තෝරාගත හැකි ක්‍රම මොනවාද? දෙකක් පමණ තෝරාගත හැකි ක්‍රම මොනවාද? මේ අපි හදලා තියෙන්නේ මෙතන පෙන්නලා තියෙන එක 1 2 3 4 කියන සංඛ්‍යා 4ෙන් දෙකක් පමණක් තෝරාගත හැකි ආකාර 6ක් තියෙනවා. ඒතකොට 1 2 කියලා තෝරගන්න පුළුවන්. නැත්නම් 2 3 කියලා තෝරගන්න පුළුවන්. 1 3 කියලා තෝරගන්න පුළුවන්. 3 4 කියන එක තෝරගන්න පුළුවන්. 1 4 තෝරගන්න පුළුවන්. 2 4. ඒතකොට මෙතන පේන වැඩි විශේෂත්වයක් ඕගොල්ලන්ට 1 2 කියන සංඛ්‍යා දෙක 2 1 කියලා එහෙම තෙදිලා නැහැ. එතකොට මෙතනදී කතා කරනවා අපි ඕඩර් එක කන්සිඩර් කරනවා කියලා. 1 2 කියන එක ආවත් 1යි 2 1 කියන එක ආවත් 1යි කියලා අපි මෙතනදී සැලකනවා. හැබැයි අපි permutations වලදී අපි කතා කරා ABC කියන උදාහරණෙදී AB කියන එක ආවත් AB කියන එක වෙනම එකක් ලෙසත් BA කියන එක වෙනම එකක් ලෙසත්. හැබැයි මෙතනදී ඒකම සලකන්නේ 1 2 කියන එක 1 2 කියන එකත් 1යි 2 1 කියන එකත් 1යි. හරිද? ඒක වැඩි ඔලුවට ගන්න ඕනේ නැහැ. මේක සූත්‍රයෙන් එන්නේ. ඒ හින්දා මම ඇතුලේ තියෙන බේස් එක තමයි මේ ඔයගොල්ලන්ට විග්‍රහ කරේ. මතක තියාගන්න permutations හොයාගෙන යම්කිසි arrangement එකක්. කොපමණ රටාවල් සකස් කරන්න පුළුවන්ද කියලා තමයි permutations වලින් කරන්නේ. ඒක සූත්‍ර මතක තියාගන්න. combinations වලින් කියන්නේ selection. ඒතකොට අපි කලින්ම උදාහරණයක් කතා කරා මේ පාඩමේදී එක බොක්ස් එකක තියෙනවා බෝල 3ක් 6ක් red බෝල 3යි white බෝල 6යි blue බෝල 7යි කියලා. එතකොට ඒකේ අහලා දුන්න දෙවෙනි ප්‍රශ්නේ තමයි දෙකක් තෝරාගත හැකි දෙකක් තෝරා ගන්නවා නම් white සහ blue වීමේ සම්භාවිතය. අපි එතනදි කතා කරන තෝරා ගැනීම අන්න ඒ තෝරා ගැනීමට අදාළ තෝරා ගන්නකොට අපි නියති අවකාශ යොදාගන්නේ combinations මාර්ගයෙන්. හරිද? මම සූත්‍රයට ගෙලින්ම යන්නම්. හරිද? consider the set of letters ABC. එතකොට මෙතනදිත් අපි n කියලා ගන්න කොපමණ objects ගන්නක් තියෙනවද කියලා. all combinations taken two at a time. දෙකක් විතරක් යොදාගෙන දෙකක් විතරක් තෝරාගත හැකි ආකාර මොනවාද? ABC කියලා තුනක් තියෙනවා. මේ ABC කියන letters තුනෙන් දෙකක් තෝරාගත හැකි ආකාර මොනවාද? taken two.
අපිට AB කියලා තෝරගන්න පුළුවන් AC කියලා තෝරගන්න පුළුවන් BC කියලා තෝරගන්න පුළුවන් අපිට අයමත් CB කියලා තෝරගන්න බෑ CB කිව්වොත් මේකට සමානයි ඒකින්ද අපිට CB ගන්න බෑ BC ගන්න පුළුවන් හරිද ඊට පස්සේ order is not considered order is not considered මේකෙදි order එක consider කරන්නේ නැහැ මොකද අර මං කියපු කතන්දර AB කිව්වත් එකයි BA කිව්වත් එකයි හැබැයි අපි permutations වලදී අපි කතා කරේ order එක consider කරනවා කියලා හරිද order එක consider කරනවා කියලා මෙතනදී order එක consider කරන්නේ නැහැ හරිද ඊට පස්සේ ඒක මතක තියාගන්න order consider කරනවද නැද්ද කියන එක නෙමෙයි ඔයගොල්ලෝ මතක තියාගන්න AB කිව්වත් එකයි BA කිව්වත් එක combinations වලදී හැබැයි permutations වලදී BA සහ AB කියන්නේ වෙනම නිරීක්ෂණ දෙකක් නියදී අවයව දෙකක් හරිද මේ අපි කරන්නේ නියදී අවකාශය සොයන එකනේ ඊට පස්සේ අපිට මෙතන කතා කරන්න පුළුවන් ABC කියලා letters තුනක් තියෙනවා මේ letters තුනෙන් වරකට දෙකක් බෙදාගෙන දෙකක් තෝරාගත හැකි ආකාර තුනයි තියෙන්නේ තුන නියදී අවකාශය තුනයි combinations හරිද හරිද මේක තමයි සූත්‍රය වැඩි වෙනසක් නැහැ permutations වගේමයි n ක්‍රමාරෝපිත බෙදීම n ඍණ r ක්‍රමාරෝපිත ගුණ කිරීම නැවතත් r ක්‍රමාරෝපිත මෙන්න මේ කොටස විතරයි මේ combinations වලදී වැඩිපුර යෙදিলা තියෙන්නේ මෙන්න මේ කොටස පමණයි වැඩිපුර යෙදিলা තියෙන r ක්‍රමාරෝපිත කියන කොටස විතරයි r ක්‍රමාරෝපිත කියන කොටස විතරයි ඉතින් මෙතනදිත් කියනවා r should r අඩු වෙන්න ඕන නැත්නම් අඩු හෝ සමාන වෙන්න ඕන interval ඒක ඔයගොල්ලෝ තේරෙනවනේ objects ගන්න තුන නම් අපිට තුනට වඩා තෝරගන්න බැහැනේ මේක එතෙන්දි කතා කරන්නේ මේක ගැන මේක ගැන තමයි හිතන කියන්නේ එතකොට අපි මේකෙන් තෝරගන්නේ යම්කිසි objects ප්‍රමාණයකින් පරකට r සංඛ්‍යාවක් තෝරාගත හැකි ආකාරය හරිද උදාහරණයක් විදියට මෙහෙම කතා කරොත් ABC කියලා letters තුනක් දීලා තියෙනවා අපිට කියනවා මේකෙන් දෙකක් පමණක් තෝරාගත හැකි ආකාර මොනවද තෝරාගත හැකි ආකාර අපි ලියනවා n ක්‍රමාරෝපිත n ඍණ r ක්‍රමාරෝපිත කියලා ඊට පස්සේ n ක්‍රමාරෝපිත කියනකොට n තුනක් තියෙනවා ABC කියලා objects තුනක් තියෙනවා තුන බෙදීම තුන ඍණ වරකට දෙපාරයි තෝරගන්නේ මම උපකල්පනය කරන්නේ වරකට දෙකක් පමණ තෝරා ගන්න පුළුවන් නම් A හෝ B හෝ AC හෝ දෙකක් පමණ තෝරා ගන්නවා දෙක ක්‍රමාරෝපිත ගුණ කරනවා දෙකෙන් දෙක ක්‍රමාරෝපිත වලින් උත්තරේ එනවා උත්තරේ 6ක් එනවා මේක සුළු කරලා බලන්න මම සුළු කරන්න අවස්ථාව මේ 6 තමයි ඉන්නේ උත්තරේ පොඩ්ඩක් ඉන්න බලන්න 6 දෙකේ තුන ක්‍රමාරෝපිත තුන කුර කිරීම දෙක ගුණ කිරීම 1 හරිද තුන ඍණ දෙක ක්‍රමාරෝපිත කියන්නේ 1 ගුණ කිරීම 2 උත්තරේ 3යි එන්නේ මේකේ අගය 3යි ABC කියන letters තුනෙන් වරකට දෙකක් පමණක් යොදාගෙන වරකට දෙකක් පමණක් තෝරාගත හැකි ආකාර 3යි තියෙන තෝරා ගැනීම ගැන තමයි මේ combinations වලදී කතා කරන්නේ තෝරා ගැනීම පිළිබඳ තමයි combinations වලදී කතා කරන්නේ මට මේ combinations permutations කියන එක සිංහල terms දෙක හරියට මතක නැහැ මට මතක සංකරණ සංයෝජන වගේ පොඩක් හොයලා බලන්න නැත්නම් ඔයගොල්ලෝ permutations combinations කියලා විතරක් මතක තියාගන්න combinations කියනකොට C එක permutations කියනකොට P එක ලේසි සිංහල වචනයට වඩා ඔයගොල්ලෝ වැදගත්ම දේ තමයි මෙතන මතක තියාගන්න අවශ්‍යම දේ permutations වල කරන්නේ යම්කිසි n object සංඛ්‍යාව යම්කිසි object සංඛ්‍යාවක් දීලා තියෙනකොට ඒකෙන් සකස් කරන්න පුළුවන් රටාවල් arrangements ප්‍රමාණය කොපමණද combinations වලදී කතා කරන්නේ යම්කිසි objects ගානක් නැත්නම් n objects ගානක් තියෙනකොට එතනින් r නැත්නම් යම්කිසි නිශ්චිත ප්‍රමාණයක්
තෝරාගත හැකි ආකාර මොනවාද තෝරාගත හැකි ආකාර මොනවාද කියන එක තමයි මේ කම්බිනේෂන් කතා කරන්නේ. අපි උදාහරණ වලට යමු. පස්සේ අපිට මේවා කෙනෙක් සෝල්ව් කරන්න පුළුවන් n ක්‍රමාරෝපිත 0 ඕගොල්ලෝ මේක ප්‍රැක්ටිස් කරන්න සකස් කරගන්න හදලා බලන්න. පස්සේ ඔන්න අපි දෙවෙනි එක්සැම්පල් එකට යමු. මේක ඔයගොල්ලෝ තනියම හදලා බලන්න, සුළු කරලා බලන්න. ඔයගොල්ලන්ට පුළුවන් how many committees of 3 person can selected from a group of 9. How many committees? How many committees of 3 persons can be selected from group of 9? ඊට පස්සේ selected කියන වචනේ තියෙනවා. selected නම් ඕගොල්ලෝ combinations යොදාගත යුතුයි. selected නම් combinations තෝරා ගැනීමනේ. එතකොට 9ක් ඉන්නවා. රූපේ 9ක් ඉන්නවා. 3 දෙනෙක් තෝරාගත හැකි ආකාර මොනවද කියලා. n සමානයි 9යි r සමානයි 3යි. මේක ලියන්නේ 9 ක්‍රමාරෝපිත 3. හරිද? සමානයි 9 ක්‍රමාරෝපිත බෙදීම 9 ඍණ 3 ගුණ කිරීම 3 ක්‍රමාරෝපිත ක්‍රම 9 ඍණ 3 ක්‍රමාරෝපිත ගුණ කිරීම 3 ක්‍රමාරෝපිත. මේක සුළු කරලා බලන්න උත්තරේ මේකට එවි. හරිද? 9 ක්‍රමාරෝපිත බෙදීම 9 ඍණ 3 ක්‍රමාරෝපිත ගුණ කිරීම 3 ක්‍රමාරෝපිත. හරිද? Say in how many ways a committee of 4 men and 2 women selected from 10 men and 8 women. හරිද? මේකේ ඊටමත දෙකක් හොඳට බලා ගන්න. How many ways can a committee of 4 men and 2 women be selected from 10 men and 8 women? මේක කියනවා යම්කිසි මිනිස්සු ප්‍රමාණයක් ඉන්නවා එතනින් පිරිමි අය 10යි ගැහැණු අය 8යි. හැබැයි මේ ගැහැණු අය 8 දෙනාගෙන් දෙන්නෙක් තෝරගන්න ඕන. පිරිමි අය 10 දෙනාගෙන් 4 දෙනෙක් තෝරාගත යුතුයි. හරිද? ඔයගොල්ලෝ හිතන්න මේ 18 දෙනාගෙන්ම කී දෙනෙක් අපි තෝරාගත යුතුදයි කියලා. ඉතින් අපිට ක්ලාසිකල් අප්‍රෝච් එකේ දී අපි කතා කරේ ක්ලාසිකල් අප්‍රෝච් එකේදී කතා කරේ n බෙදීම සමාන m බෙදීම n කියලා. එතකොට ක්ලාසිකල් අප්‍රෝච් එකේදී කතා කරන විදිහට අපි මෙතනදී ඉස්සෙල්ලාම නීති අවකාශය සොයාගත යුතුයි. නීති අවකාශය සොයාගන්න නම් අපිට මේක හිතලා අතින් ලියලා සකස් කරගන්න පුළුවන් තත්ත්වයක නෑ. ගොඩක් අමාරුයි. ඒකින්ද අපි යොදාගමු මේ counting techniques. ඒත් counting techniques යොදා ගන්නකොට මෙතන තියෙන වචනය selected කිය. selected නම් අපි යොදාගන්නේ combinations. එතකොට අපි මේ සොයා ගන්නත් combinations යොදා ගන්නවා, මේක සොයා ගන්න combinations යොදා ගන්නවා. ඔන්න උදාහරණයක් විදියට මම පටන් ගන්නම් මේක හදන්න. එතකොට අන්තිම අවසාන වශයෙන් අපි තීරණය කරා combinations වලින් මේකේ නියති අවකාශය සොයමු. නියති අවකාශය සොයමු. ඊපස්සේ මෙතන සියලුම දෙනා 18ක් ඉන්නවා. n සමානයි 18යි. අපි මේ 18 දෙනාගෙන් men 4යි women 2යි තෝරා ගන්න ඕනේ. එතකොට සියලුම දෙනා 6ක් තෝරගන්න ඕනේ. මම හරියට members 6 දෙනෙක් තෝරාගත යුතුයි. හරිද? සියලුම දෙනා 18ක් ඉන්නවා. පිරිමි අය 10යි, ගැහැණු අය 8යි. මේ 18න් අපි මිනිස්සු 4 දෙනයි ගැහැණු අය දෙන්නයි තෝරාගන්න. එතකොට 6 දෙනෙක් තෝරාගත යුතුයි. නියති අවකාශයේ අපිට එහෙම හොයන්න පුළුවන්. නීති අවකාශය අපිට එහෙම හොයන්න පුළුවන්. මොකද මේ ගානේ අහන්නේ අපිට මේ තෝරාගත්තු තෝරා ගැනීම වලින් පිරිමි අය 4යි ගැහැණු අය 2යි වෙන නීති ලක්ෂ කොච්චර තියෙනවද කියලා. ඒක අපි පස්සේ කතා කරමු. අපි බලමු මේක සුළු කරලා 18 ක්‍රමාරෝපිත ඍණ 6 ක්‍රමාරෝපිත
6 ක්‍රමාරෝපිත 18 17 මේ ආකාරයට අපිට කරන්න පුළුවන් 16 18 17 15 14 ගුණ කිරීම 13 12 මම 12 ක්‍රමාරෝපිතෙන් නවත්තනවා මොකද තමයි මේ යට 12 ඍණ 6 12 ඍණ 6 ක්‍රමාරෝපිතය 12 12 ක්‍රම මේ 12 ක්‍රමාරෝපිත කපන්න පුළුවන් මේ 12 ක්‍රමාරෝපිත වලට ඒක මතක තියාගන්න ගුණ කිරීම 6 ගුණ කිරීම 5 ගුණ කිරීම මේක මේ විදිහට ගණන් කරන්න පුළුවන් හදන්න පුළුවන් තර ගුණ කිරීම 3 ගුණ කිරීම 2 ගුණ කිරීම 1 හරි එතකොට මේක සුළු කරාම යම් කිසි ආගයක් එයි ඔයගොල්ලෝ සුළු කරලා බලන්න කොපමණ ආගයක් එනවද කියලා මම මේක හදන විදිය තමයි කියලා දුන්නේ මේ වැදගත්ම දේ මේ 12ට 12 කපන්න පුළුවන් කියන එක තමයි මම ඔයගොල්ලෝට කියලා දුන්නේ බලමු ඊට නියති අවකාශයේ පිට මෙන්න මේ 18 ක්‍රමාරෝපිත 6 කියන එකකින් 18 කම්බිනේෂන් එකකින් හොයාගන්න පුළුවන් 18 n 18 විදියට අරගෙන 6 4 විදියට අරගෙන අපිට නියති අවකාශය සොයාගන්න. නියති අවකාශයේදී සොයාගන්නේ අපිට රටාව දාලා නැහැ අපිට කොපමණ ප්‍රමාණයක්ද කියලා සමස්ත වශයෙන් අපි මේකේ බලන්න ඕන. මේ වගේ ගණන් තමයි අපිට එන්නේ. හොඳට අවධානයෙන් අහන් ඉන්න. එතකොට නියති අවකාශය මේ මෙතනින් අගයක් ඒවි. නියති අවකාශය සොයන්න. හරි. මෙතන අපිට හදන්න අවශ්‍ය නැහැ. අපි මෙතන හදලා තියෙනවා. මම ඔයගොල්ලන්ට කිව්වා කලින්. How many committees of 3 person can be selected from a group of 9? මම මේ ගන්න හැදුවා කලින් 9 දෙනෙක්ගෙන් ඉන්න කමිටි එකකින් 3 දෙනෙක් තෝරගන්න ඕන කොහොමද? ඒ කමිටි එකේ 9 දෙනෙක් ඉන්නවා. මේ selected කියන වචනේ තියෙන හින්දා අපි combinations හොදා ගන්නවා. n සමාන 9යි r සමාන 3යි. හරිද? n සමාන 9යි r සමාන 3යි. එතකොට මේ සූත්‍රය දැම්මා 84ක් ලැබෙනවා 84ක් ලැබෙනවා හරිද එතකොට අපි ඉදිරියට යන්න මේ ගාන අපි හැදුවා ප්‍රශ්නයක් නැහැ මෙන්න මේ ගාන තමයි අපි කතා කරගෙන හිටියේ how many ways can committee 4 men and 2 men selected from 10 men and 8 women එතකොට women's ලා men's ලා 10ක් ඉන්නවා women ලා 8ක් ඉන්නවා ඒකෙන් මිනිස්සු 4 දෙනයි ගැහණු අය දෙන්නයි තෝරාගත යුතුයි number of ways for men out of 10 එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මෙතන මිනිස්සු 10ක් ඉන්නවා මේ මිනිස්සු 10 දෙනාගෙන් තමයි අපි 4 දෙනෙක් තෝරාගත යුත්තේ 10 දෙනාගෙන් 4 දෙනෙක් තෝරාගත යුතුයි හරිද ඒකෙන්ද අපි මේ තෝරා ගන්නකොට මේ 10 දෙනාගෙන් 4 දෙනෙක් තෝරාගත හැකි විදි සොයන්න 4 දෙනෙක් තෝරා ගන්නකොට අපි කම්බිනේෂන්ස් නිදාගෙන තෝරා ගැනීමේදී ඊපස්සේ 10 අගය ලබාගත යුතුයි 10 අගය ලබාගත යුතුයි ඊපස්සේ ඒකෙන් තමයි එන්නේ කොපම මිනිස්සු 10න් 4ක් තෝරාගත හැකි ආකාර ප්‍රමාණය එතකොට number of selected 2 women out of 8 මේ 8 දෙනාගෙන් 2 දෙනෙක් තෝරාගත හැකි ආකාර නැවතත් තෝරා ගැනීම තියෙන තෝරා ගැනීම නම් combination එතකොට මේ 8න් දෙකක් තෝරා ගැනීම එතකොට n 8යි r 2යි මෙතන n 10 වෙන්නේ මිනිස්ලා 10 දෙනාගෙන් තමයි 4 දෙනෙක් තෝරාගන්නේ 10 දෙනාගෙන් නිසා n 10යි තෝරාගන්නේ 4 දෙනා හින්දා r 4යි එතකොට ඕගොල්ලන්ට බැලූ බැලමට තේරෙනවා ඇති මේ දෙක ස්වාධීන මේ සිද්ධි දෙක ස්වාධීන ගැහණු කෙනෙක් තෝරා ගැනීමත් ස්වාධීනයි පිරිමි කෙනෙක් තෝරා ගැනීමත් පිරිමි 4 දෙනෙක් තෝරා ගැනීම ස්වාධීනයි ගැහණු දෙන්නෙක් තෝරා ගැනීම ස්වාධීනයි සම්භාවිතාවදී එක
රූල් එකක් තියෙනවා එකිනෙකට ස්වාධීන සිද්ධිවල සම්භාවිතාව සොයන්නේ ಗುಣ කරන. ඒකින්ද අපි මෙතන මේ දෙක ಗುಣ කරලා යොදා ගන්නවා. මේක ඉතර හිතන්න එපා. අපි ඉදිරියේදී මේ රූල් එක ගැන කතා කරනවා. මෙතනින් එන අගය මේ අගෙන් ಗುಣ කරලා අපි සොයා ගන්නවා කොපමණ ප්‍රමාණයක්. 4 දෙනෙක් සහ පිරිමි 4 දෙනෙක් සහ ගෑනු 2 දෙනෙක් තෝරාගත හැකි ආකාර 5880ක් තියෙනවා. හරිද? 5880ක් තියෙනවා. 5880. මම කතා කරන්නේ දැන් මෙතන කියන්නේ තෝරාගතිය ආකාර මොනවද කියලා. හරිද? අපිට මේක සොයන්න පුළුවන් මෙහෙම. මේක සම්භාවිතාව සොයන්න පුළුවන්. තෝරාගත හැකි ආකාර දැන් මෙතන උදේවේ දැන් 5880 නේ මම එහෙම ලියන්න. උදේවේ තියෙන සම්භාවිතාව සොයන ආකාර ගණන් නෙමෙයි. යටට අගය ගන්න පුළුවන් 18 10. එතකොට මේකේ සම්භාවිතාව වෙනවා. ප්‍රශ්නයක් නෑ. මේ වගේ ගණන් එන්න පුළුවන්. අපිට මෙහෙමයි ගමේ ගණන් අහන්න. පේපර් එක යන්නේ මෙහෙමයි. ගැහණුව පිරිමි අය 10 දෙනෙක් සිටිනවා. ගැහණුව අය 8ක් සිටිනවා. මේ අතරින් පිරිමි අය 4 දෙනෙක් සහ ගැහණුව අය 2 දෙනෙක් තෝරා ගැනීමේ සම්භාවිතාව කොපමණද? එතකොට උත්තරේ තමයි මෙන්න මේක. උත්තරේ තමයි මෙන්න මේක. අපි ඉස්සෙල්ලා සොයාගත යුතුයි පිරිමි 4 දෙනෙක් සහ ගෑණු 2 දෙනෙක් තෝරා ගැනීම කොපමණද කියලා තෝරාගත හැකි ආකාර කොපමණද කියලා 5880යි. ඊට පස්සේ අපි යට නියති අවකාශයට දාගන්නේ 18 දෙනෙක් 10 දෙනෙක් තෝරා ගැනීමේ ආකාර. මේ එක සිද්ධියක් විතර 4 දෙනෙක් මෙන්ස්ලා සහ 2 දෙනෙක් වුමන්ස්ලා තෝරා ගැනීම එක සිද්ධියක් පමණයි. හරිද? එක සිද්ධියක් පමණයි. එතකොට මම හිතනවා ඔයගොල්ලන්ට ඒක තේරෙයි කියලා. මම උපරිමයෙන් ඔයගොල්ලන්ට ඒක කියලා දුන්නා. තව ටෙස්ට් කරන්න මේක ගාන හදලා බලන්න පොඩ්ඩක්. හරි. අපි ඊළඟ උදාහරණයට යමු. ඊළඟ උදාහරණ. ඔන්න මතක ඇති මම පළවෙනි ක්ලාසිකල් අප්‍රෝච් එකේ ගාන නවත්තපු තැන. හරිද? A box contains 3 red, 6 white and 7 blue balls. හරිද? එතකොට එක box එකක තියෙනවා බෝල 3ක්, රතු බෝල, white බෝල 6ක්, blue බෝල 7ක්. එතකොට අපිට කියනවා if a ball is drawn at a random, it is the probability of getting a red ball. red ball එකක් ගැනීමේ සම්භාවිතාව. මම ඔයගොල්ලන්ට කියලා දුන්නේ කලින් මේ ගාන කියලා දීපු විදිහට නෙමෙයි. මම දැන් මේක කියලා දෙනවා combinations හදාගන්න. අපි මෙතන කතා කරන්නේ සිලෙක්ෂන් එකක් ගැන. අපි තෝරා ගැනීමක් ගැනනේ. තෝරා ගැනීමක් නම් අපි මොකක්ද යොදාගන්නේ? combinations නේ. මෙන්න බලන්න. මේ ආකාරයට combinations. මේ කියන්නේ නියද අවකාශය තමයි එක බෝලයනේ අපි තෝරාගන්නේ. බෝල 7ක් තියෙන. ඒකට n සමානයි 7යි. c සමානයි C1 R1. මොකද අපි නියද අවකාශයට යොදා ගන්නවා සියලුම අපි හත් බෝරාතුද වයිඩ්ද බ්ලූද කියලා අපි හිතන්නේ. අපි නියද අවකාශයට තෝරාගත හැකි සියලුම ආකාර. ඉතින් මේ බෝල 7න් එක තෝරාගත හැකි ආකාර තමයි නියද අවකාශයට එන්නේ. මම කෝ නියද අවකාශයට ලැබිය හැකි සියලුම ප්‍රතිඵල ලබා ගන්නවා කියලානේ. C7 C1 කියලා තමයි යොදාගන්නේ. එතකොට අපි උඩට යොදාගන්නේ මේ රතු බෝල 3ක් තියෙනව නේද? රතු බෝල 3ක් තියෙන හින්දා n සමානයි 3යි. ඒ 3 එකක් තෝරාගත හැකි ආකාර. මෙන්න මේක සුළු කරාම උත්තරේ අර මම කලින් සොයාගත්තු උත්තරේ වෙන්න පුළුවන්. උත්තරේ එන්නේ 16 බෙදීම 3 කියලා ඔන්න හදලා බලන්න. මේ ක්‍රමයට හදන්න පුළුවන්. මම ඒ කියලා දුන්නේ කොහොමද combinations යොදාගන්නේ කියලා ඒ ගානට. හරිද? ඊපස්සේ අපිට දැන් ප්‍රශ්නේ තමයි if two balls are drawn at a random එකපාරක් බෝල දෙකක් ගන්න. ඒ බෝල දෙක probability of getting white ball and blue ball. එකක් white වීම සහ අනිත් එක නිල් වීමේ සම්භාවිතාව තමයි මේකෙදි අපිට හොයන්න කියලා තියෙන්නේ. එතකොට අපි මෙතනදී යොදාගන්නේ ඔයාලට තේනවා selections නේ. selections ඉන්න combinations යොදාගන්නේ. හරිද?
බලමු හරිනේ ඔන්න මම හදපු දැන් පළවෙනි ගාන මේගොල්ලෝ හදලා තියෙනවා මේ combinations හදාගෙන if a ball is thrown at a random what is the probability of getting red ball රතු බෝලයක් ගැනීමේ සම්භාවිතාව මේ බෝල ටික රතු බෝලයක් ගැනීමේ සම්භාවිතාව random experiment select a ball from box 3 contains red 6 white balls and 7 blue balls හරිද getting red ball එතකොට classical approach අපි යොදාගෙන number of favorable cases බෙදීම total number of equal likely cases අපිට එන්න පුළුවන් සියලුම සංඛ්‍යා සියලුම රැන්ඩම් එක්ස්පෙරිමන්ට් ටික සමා වෙන්න මට ඉස්සෙල්ලා සුළු වැරදීමක් වෙලා තියෙනවා මම ඒක නිවැරදි කරන්න මෙහෙම මම කිව්වේ ඉස්සෙල්ලා බෙදන්න කියලා 7 බෙදීම මේ ආකාරයට ගන්න කියලා සමා වෙන්න මෙතන එන්න ඕන 16 මොකද අපි 16කින් තමයි තෝරගන්නේ මම කියන එක තේරෙනවා ඉතින් අපි 16කින් තමයි තෝරගන්නේ එකක් එහින්ද යට එන්න ඕන 16 එක combinations 16 එක එන්න ඕන උඩ එන්න ඕන උඩ එක නම් හරි මම කියලා දුන්නා 3 මෙතන එහෙමයි වෙලා තියෙන්නේ මේ 16 බෙදීම 3 තමයි එන්නේ උත්තරේ හරි මම මෙතන පොඩි මිස්ටේක් එකක් කරලා තියෙනවා මම මෙතන කලින් ගාන හදනකොට 7 ගත්තේ 16 C1 අරන් බලන්න එතකොට මේ 16 තුන්වෙනි බලයේ එවි එතකොට total number of equal likely cases සොයන්නේ මම කියලා දීපු විදිහට අපි මේ බෝල 16න් එකක් තෝරා ගන්න ආකාර කොපමණද බෝල 16න් එකක් තෝරා ගන්න ආකාර 16යි මේක සුළු කරාම එතකොට number of favorable cases අපිට number of favorable cases කියන්නේ මෙතන රතු බෝලයක් ලැබි. එතකොට මෙතන රතු බෝල 3ක් තියෙනවා. රතු බෝල 3 එකක් තෝරා ගැනීමනේ තියෙන්නේ. එතකොට රතු බෝල 3ක් තියෙන හින්දා n 3යි එකක් තෝරා ගන්න හින්දා r 1යි කියලා මෙතන ලබාගෙන තියෙනවා 3 combination 1. හරිද? ඊට උත්තරේ 3යි probability එක number of favorable equal likely cases 3යි number of favorable cases 3යි number of equal likely cases 16යි. හරිද? ඊට පස්සේ උත්තරේ probability එක 3 බෙදීම 16. ඊළඟට ඉතාමත් වැදගත් එක. If two balls are thrown at a random, what is the probability of getting white ball and blue ball? හරිද? Random experiment. Select two balls from the box. Getting white and blue ball. හරිද? එතකොට මේ විදිහමයි මේකත් යන්නේ classical approach එක කරානේ. හරිද? එතකොට අපි ඉස්සෙල්ලම සොයාගත යුතුයි නියදී අවකාශය. මෙතන බෝල 16ක් තියෙනවා. හැබැයි අපි එකවර බෝල දෙකක් ලබා ගන්නවා. එතකොට ඔයගොල්ලෝ තේරෙනවා ඉතින් අපි බෝල දෙකක් තෝරා ගන්නවා. 16න් බෝල දෙකක් තෝරාගත හැකි ආකාර ටික අපි ඉස්සෙල්ලම සොයාගත යුතුයි. මේ සොයලා තියෙන්නේ ඒක. බෝල 16කින් දෙකක් තෝරා ගැනීම. එතකොට තෝරාගත හැකි ආකාර combinations 120ක් ඇවිල්ලා තියෙනවා. හරිද? ඊළඟ ප්‍රශ්නේ තමයි ඒ තෝරා ගැනීම 120න් එකක් white බෝලයක් එකක් සුදු බෝලයක් වීම සහ අනිත් බෝලේ blue බෝලයක් වීම. එතකොට ඔයගොල්ලෝ දන්නවා මෙතන white බෝල 6ක් තියෙනවා. මේ white බෝල 6න් එකක් තෝරා ගන්න ඕන. ඒකින්ද මේ white බෝල 6න් එකක් තෝරා ගන්න ආකාර ටික අපි බලනවා. ඊට පස්සේ ගුණ කිරීම blue ball 7න් එකක් තෝරාගත්තත් යුතුයි. මොකද white බෝලයක් සහ blue බෝලයක් ලැබෙන්න ඕන. මේ white බෝල 6න් එකක් එපයි මෙතන අනිවාර්යෙන් මෙන්න මේ blue බෝල් 7න් එකක් තමයි මේ blue බෝලයක් විදිහට එනවා. එන්න මේ 7න් එකක් තෝරා ගැනීමක් ලබාගෙන තියෙනවා. මම ගුණන කණින් කියලා දුන්නා මේ දෙක එකිනෙකට ස්වාධීනව නෙවෙන්නේ. මේ white බෝලයක් ලබා ගැනීමේ සිද්ධිය මේ blue බෝලයක් ලබා ගැනීමට බලපාන්නේ නැහැ. මොකද white බෝලයක් ලැබුණා කියලා අනිත් එක blue බෝලයක් ලැබෙන්න තියෙන හේතුවක් නැහැ. මේ දෙක ස්වාධීන. එකිනෙකට බලපෑමක් නැහැ. මේ ස්වාධීන සිද්ධි මං කිව්වා එකවර සිදුවීම. මේ ස්වාධීන සිද්ධි දෙක එකවර සිදුවීම අපිට ගුණ කරන්න පුළුවන්. ගුණ කළා තමයි සම්භාවිත හොයන්නේ. ඉතින් මේ දෙකෙන් එන අගයන් දෙක අපිට එකිනෙකට ගුණ කරන්න පුළුවන්. එකිනෙකට ගුණ කරන්න පුළුවන් හේතුව ඒක තමයි 3 6 වරක් 42. ඊපස්සේ number of favorable cases m එක m කියන්නේ රතු බෝලයක් white බෝලයක් සහ blue බෝලයක් ලැබීම
ඒ වගේ වෙන්න පුළුවන් අවස්ථා 42ක් තියෙනවා මේක සිරිස් ඇතුළේ. දැන් 42 බෙදීම නියැදී අවකාශය 120යි මේක සුළු කරන් 7 බෙදීම 20 0.35. මෙතන ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා මේක කොලොක් වෙලාව අරන් හදන්න. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඔයගොල්ලන්ට මෙන්න මේක විතරයි. මේක ඉදිරියේදී අපි probability rules යොදා සකස් මේ ඉගෙන ගන්නකොට පැහැදිලි වෙයි. දැනට මතක තියාගන්න එකිනෙකට ස්වාධීන සිද්ධි දෙකක් සිදු වෙන විට ඒ සිද්ධි දෙකේ සම්භාවිතාව දෙක. ඒ සිද්ධි දෙක ගුණ කරන්න පුළුවන්. සම්භාවිතාව නෙවෙයි මෙතන වෙන්නේ. ඒ උනාට සම්භාවිතාවත් ගුණ වෙනවා. සම්භාවිතාව ගුණ වෙනවා කියලා මතක තියාගන්න. ඒකින්ද මේ දෙකක් ගුණ වෙනවා. එකිනෙකට ස්වාධීන සිද්ධි දෙකක් ඉන්න මේක එකතු කරන්න ගුණ වෙනවා. ඒකින්ද තමයි මේ 42 ඇවිල්ලා තියෙන්නේ. 42 බෙදීම 120 ප්‍රශ්න ඉවරයි. දැන් අපි කතා කරපු විදියට මම කතා කරන්නම් මුලින්ම අපි කතා කරේ විවිධ සම්භාවිතා පිවිසුම් ගැන. සම්භාවිතා probability approaches ගැන. ඒතකොට probability approaches නේ classical approach එකට කතා කරා. classical approach එක කියන්නේ classical approach එක යොදාගන්නේ classical approach එක යොදාගන්නේ random experiment හරහා random experiment එකක් වෙන්නත් උන classical approach එක යොදා ගන්නවා. ඒ වගේම මේ random experiment එකෙන් ලැබෙන ප්‍රතිඵල equal like වෙන්නත් ඕන, mutually exclusive වෙන්නත් ඕන. එතකොට මේ classical approach එකෙන් ලැබෙන classical approach එක හරහා වන random experiment එකේ වෙන ප්‍රතිඵල සහ සම්භාවිතා අපිට එම ක්‍රියාවලිය random experiment එක කරන්න කලින් සම්භාවිතාව කියන්න පුළුවන්. හරි. මේක එක වාසියක් මේ. එතකොට තව දෙයක්. එතකොට අපි නියැදී අවකාශ සොයාගත යුතුයි මේ classical approach එකේදී m බෙදීම n නිසා නියැදී අවකාශ සොයාගත යුතුයි. n සොයන්න counting techniques හදාගත්ත. counting techniques තුනයි. fundamental principles of counting techniques, දෙවෙනි එක තමයි permutations, තුන්වෙනි එක තමයි combinations. permutations වලදී අපි කරන්නේ යම් කිසි objects ගන්න දීලා තියෙනවා නම් ඒ objects හදාගෙන සකස් කරන්න පුළුවන් රටාවල් කොපමණද? හරිද? රටාවල් කොපමණද? ඒකට සූත්‍රයක් දීලා තියෙයි. ඒක මතක තියාගන්න. combinations වලදී කරේ යම් කිසි objects ප්‍රමාණයක් දීලා තියෙනවා නම් ඒකෙන් වරකට r ප්‍රමාණයක් තෝරාගත හැකි ආකාර. combinations වලදී තෝරාගත හැකි ආකාර ගැන කතා කරේ. permutations වලදී සකස් කර හැකි ආකාර පිළිබඳව කතා කරේ. එතකොට මේ ටික පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. පොඩ්ඩක් පැටලෙවෙනවා ඇති. ඒ වුණාට ඉදිරියට ගණන් හදනකොට මේ combinations සහ permutations ඉදිරියට ගොඩක් අවශ්‍ය වෙනවා. එතකොට ගණන් හදනකොට මේවයි තියෙන යම්කිසි අඩුපාඩු හදාගන්න පුළුවන්. හරි. අපි ඉදිරි වීඩියෝ එකේදී හමු වෙමු.